මෙල්බන් සහෘද රසික දනවෙත සෙනෙහසෙන් පෙදෙන ස්වර්ණ FM. මෙල්බන් මැදිරි වෙලාව රෑ 10යි විනාඩි 42යි. අපි මේ වෙලාවේ සූදානම් වෙන්න ආයමත් තතාවක් සජීවී ලෙස ලංකාව පැත්තට යන්නට. අපි කිව්වා අද දවසේදී අපේ රටේ සිද්ධ වෙලා තියෙන කාරණා පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙක් එක්ක කතා කරනවා කියලා. අතරින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහත්මයාත් එක්කත් අද රාත්‍රියේදී කතා කරන වග අපි පූර්ව දැනුම් දීම් වලින් මතක් කිරීමක් කළා. මේ වෙලාවේ ඉතාමත්ම කාර්ය බහුල මොහොතක් ඔබ දන්නවා අරගල තිබෙන මොහොතක ඒ වගේම රටේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක මේ කණ්ඩායම් සම්බන්ධ කරගන්නේ. හැකියාවක් ලැබෙනවා පුබුදු ජයගොඩ සහෝදරයව සම්බන්ධ කරගන්න කියලා. අයිබෝන් දැනට රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව කෙටි හැඳින්වීමකින් අපි පටන් ගනිමු. ඇත්තටම මේ දේශපාලන අස්ථාවරත් දැන් මේ අවුරුද්ද වෙද්දී දැවැන්ත ආර්ථික අර්බුදයක් ආවා. ඒ අර්බුදය එක පැත්තකින් ආහාර අර්බුදයක් විදිහට, තව පැත්තකින් බලශක්ති අර්බුදයක් විදිහට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වල විශාල හිඟයක් ආවා. විදුලිය කප්පාදුවක් සිද්ධ වුණා. ඉතිහාසයේ අපි දැකලා තියෙන ලොකුම විදුලිය කප්පාදුව. දවසකට පැය 13ක් විදුලිය කපන මට්ටමට ආවා. ආහාර සම්බන්ධ ප්‍රශ්නය ගත්තොත් එහෙම ලංකාව උද්දමනය වැඩිම රටවල් අතර ලෝකයේ 6 වෙනි ස්ථානයට පැමිණුණා. ආහාර ද්‍රව්‍ය සඳහා වන උද්දමනය 130 ඉක්මවලා තිබුණා පහුගිය මාස දෙක ඇතුලේ. ඒ සාමාන්‍යයෙන් කියන්නේ මාස 3ක 4ක කාලය ඇතුලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල 3 ගුණයකින් පමණ ඉහළ ගිහින් තියෙනවා. ඒකට කිසිම කෙනෙක්ගේ ආදායම් ඉහළ නොගිය නිසා මේ තත්ත්වය ඇතුලේ විශාල අර්බුදයකට ගොදුරු වෙලා තියෙනවා රටේ පොදු ජනතාව. ඉතින් මෙන්න මේ තත්ත්වය බලපාලා තියෙනවා මේ ඇති වෙලා තියෙන දේශපාලන අස්ථාවරත්වය සහ දැනට තියෙන ව්‍යුහයන්. ඒ කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සියල්ල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඔව්, දැන් මේ වෙනකොට රට පුරාම උද්ඝෝෂණ රැල්ලක්, පවතින ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වෙලා තිබෙනවා. සමහර අවස්ථාවලදී එහි උච්චතම අවස්ථාවන් පවා අපි මාධ්‍ය හරහා අහනවා, දකිනවා. මේ වෙනකොට මේ උද්ඝෝෂණ රැලි මාලාවේ අලුත්ම තත්ත්වය කොහොමද? ඇත්තටම දැන් රට පුරාම උද්ඝෝෂණ පැන නැගුණා. ඒ උද්ඝෝෂණ මාලාවේම පියවරක් විදිහට තමයි පසුගිය 9 වෙනිදා උදෑසන සිට කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝල්ෆේස් පිටියේ පදිංචි වීමක්, එහෙම නැතිනම් වාඩිලා ගැනීමක් වගේ එකක් සිද්ධ වුණේ. මේක ආරම්භ වුණේ WhatsApp ගෲප් හරහා, Facebook වගේ සමාජ ජාල හරහා, මාධ්‍ය හරහා එකතු වෙච්ච තරුණයන්ගෙන් තමයි මේකට අදාළ කැඳවීමක් ලැබිලා තිබුණේ. එතකොට දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි උද්ඝෝෂණයක් සඳහා කැඳවීමක් තියෙනවා කියන එකට අදාළ සංවිධාන කටයුත්තක් අන්තර්ජාලය තුල සිද්ධ වෙලා තිබුණා. ඒකට අනුව තමයි මේ එකතුව සිද්ධ වෙන්නේ. ඉතින් මේක අර නිශ්චිත දේශපාලන පක්ෂකින් සංවිධානය කරලා කරපු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ සීමාවල් ඉක්මවලා ගිහිල්ලා රටේ විවිධ දේශපාලන අදහස් දරන පොදු ජනතාව එකතු වෙච්ච එකක් විදිහට තියෙන්නේ. එතකොට මේක ඒකෙන් අදහස් වෙන්නේ මේක දේශපාලනයක් නැහැ කියලා. මේක දේශපාලනයක් තියෙනවා. එකම දේ තියෙන්නේ යම් නිශ්චිත පක්ෂයක බලව්‍යාපෘතියක් සඳහා මෙතන ඉන්න ඔක්කොමලා ඒකමිතියකින් නෙමෙයි ඉන්නේ. දැන් මේ උද්ඝෝෂණය ඇතුළේ විවිධ පක්ෂවල අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ව්‍යාපෘති මේ උද්ඝෝෂණය තුල ක්‍රියාත්මක කරනවා. අපි හැමදාම දකින්න රැයට රැස්වීම් තියෙනවා, කතා කරනවා. ඒව ඇතුළේදී තමන්ගේ අදහස ඉදිරිපත් කරගන්න, තමන්ගේ විසඳුම ඉදිරිපත් කරගන්න බොහෝ අය උත්සාහ දරනවා. නමුත් පොදු එතෙන් ඇවිල්ලා ඉන්න අතිවිශාල බහුතරයකගේ ඒ එකකටවත් ලොකු අනුමැතියක් නැහැ. ඒ නිසා තමයි මේක අර මේ පක්ෂ පාට වලින් එහාට ගිය අරගලයක් කියන සංඥාව ඇවිල්ලා තියෙන්නේ. මීට කලින් මොන විදිහකටවත් දේශපාලන ක්‍රියාකාරීත්වයක නොසිටිය අය, විශේෂයෙන් දැන් මැතිවරණ කාලයක පවා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා ලොකුවට වැඩ කළේ නැති අය මේ අරගලයේ ඇතුලේ සක්‍රියව ක්‍රියාකාරී වෙමින්. එතකොට ඒ තත්ත්වය අපි දකිනවා ටිකක් මෙතෙක් ලංකාවේ තිබුණු අරගලවලට වඩා වෙනස් එකක්. අපිට දල වශයෙන් මේ වගේ අවස්ථාවක් ගැන හිතන්න පුළුවන් 1953 හරතාලේ.
1953 හර්තාලේදී රටේ ජනතාව ඒකට කැඳවීම කරපු ලංකා සම සමාජ පක්ෂය නිෂ්පක්ෂය කියන එක පැත්තකින් තියලා ඊට වඩා විශාල ජනකායක් ඔවුන්ට පාලනය කරගන්න ජනකායක් හර්තාලයට එකතු වුණා. එතකොට ඒ වෙලාවෙත් ආර්ථික අර්බුදයක් තමයි නිශ්චිතව බලපාලා තිබුණේ. මේ අවස්ථාවෙත් ආර්ථික අර්බුදයක් එක්ක බැඳිච්ච දේශපාලන ක්‍රියාකාරීත්වයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී ඔබ කියනවා මේ අරගලයට එහෙම නැත්නම් මේ ගාලු මෝදර පිට්ටනිය තිබෙන වැඩේට කිසිම පක්ෂයක් සම්බන්ධ නැහැ නිල වශයෙන් කියලා. නමුත් බොහෝ දෙනෙක් චෝදනා කරනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමයි මේ අරගලයේ මුලින්ම ඉන්නේ කියලා. පිටුපසින් නෙමෙයි මුලින්ම ඉන්නේ කියලා. ඒ චෝදනාව ඔබට කළොතින් ඔබ එය ප්‍රතික්ෂේප කරනවද? මෙහෙමයි. ඒ කියන්නේ අපේ දේශපාලන වැඩපිළිවෙලේ ප්‍රධාන වශයෙන්ම තිබුණේ අනිත් දේශපාලන පක්ෂවලට වඩා වෙනස් එකක්. ඒ කියන්නේ අනිත් අය හුඟක් වෙලාවට මේ කොන්ත්‍රාත් ඉටු කිරීමක් වගේනේ කරන්නේ. ඒ අය ජනතාවගෙන් ඉල්ලනවා අපේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවට යවන්න. එතකොට ඔබේ ප්‍රශ්න අපි විසඳලා දෙන්න. එතකොට තමයි කියන්නේ අපිට තමයි හොඳම අය ඉන්නේ, අපිට තමයි බුද්ධිමතුන් ඉන්නේ, අපිට තමයි වැඩ කරන දක්ෂ අය ඉන්නේ, අපිට තමයි හොරකම් කරන්න නැති අය ඉන්නේ. මොකක් හරි කියලා කියනවා. අපේ අයව යවන්න අපිට තියෙන හොඳ වැඩ පිළිවෙලක් අපි මේක හදලා පෙන්නනවා. අපිට එතකොට ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම කියන එකට සීමා වෙනවා. එතනින් එහා යන්නේ නැහැ. නමුත් දැන් අපි දිගින් දිගටම කියා හිටියේ අපේ පක්ෂ විදිහට අපි කොන්ත්‍රාත් බාර ගන්න අපේ කාර්යය තමයි සමස්ත සමාජයේ දේශපාලන ක්‍රියාකාරීත්වයකට කැඳවන එක. ඡන්දය දෙන එකෙන් මැතිවරණයකදී ඡන්දය භාවිතා කරන එකෙන් ඔබට ගිහිල්ලා ජනතාව තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ප්‍රශ්න වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරීත්වයකට එන එක. කොයි ආණ්ඩුව තිබුණත් ඒ ආණ්ඩුව විසින් වැරදි දේවල් කරද්දී ඒවා පරාජය කරන්න, ඒ ආණ්ඩුව වලින් සමහර තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ජනතාව සංවිධානය විය යුතුයි. ජනතාවගේ ස්වාධීන නැගී සිටීමක් අවශ්‍යයි කියලා. ඒ නිසා මේක අර අපි දිගින් දිගටම කියපු අපි බලාපොරොත්තු වෙච්ච තත්ත්වය වගේ එකක්. ඒ නිසා අපි බොහොම ආස්වාදයෙන් මේක පිළිගත්තා. නමුත් අපි දන්නවා මේක සංවිධිත අරගලයක් නෙවෙයි. මේකේ අසංවිධානාත්මක පැති තියෙනවා. මේක අසංවිධානාත්මක නිසාම මේකේ නිශ්චිත නායකත්වයක් තහවුරු වෙලා නැති නිසාම ඕන කෙනෙකුට මේ රැස් වෙලා ඉන්න තරුණ තරුණියන්ව තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට ගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ෂණික ඇවිල්ලා තියෙන අර්බුදයට ප්‍රතිචාර දැක්වීමකින් එහා මේ ප්‍රශ්නෙට ඇත්තටම අපි දිගු කාලීනව කොහොමද උත්තරයක් හොයන්නේ කියන එකේදී අවශ්‍ය තරමේ සංවාදයක් සමාජය ඇතුලේ ඇවිල්ලත් නැහැ. දැන් මේ තියෙන විරෝධය ප්‍රකාශ කිරීම. ඒකට අපි හිතනවා මේ විරෝධය ප්‍රකාශ කරන ජනතාව අතරට ගිහිල්ලා ඒ අයත් එක්ක එකට වැඩ කරමින් ඒ අයගේ දේශපාලන මට්ටම් ඉහළ නංවන්න වෙන අයගේ දේශපාලන ව්‍යාපෘති තියෙනවා නම් ඒවා හෙළිදරව් කරලා ඒවට මේ අරගල ගහගෙන යන්න ඉඩ නොදී තියාගන්න එක මේ හැම එකකටම අපි එතන ක්‍රියාකාරී වීම වැදගත් කියලා. ඒක නිසා ඔබ එහෙම කියන්නේ සමහර විට අර ගොඩාක් පක්ෂ හොරෙන් තමයි මේවට මැදිහත් වෙන්නේ. ඒ අයගේ ප්‍රසිද්ධ නායකයෝ එන්නේ නැතුව හොරෙන් වෙනම යටින් ගෙනියන යටිබිම්ගත දේශපාලනයක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. අපි එහෙම නෙමෙයි. අපි මේක ඉතාම විවෘතයි. අපි කාලයක් තිස්සේ කිව්වා මේක තමයි වෙන්න ඕන දේ කියලා. දැන් ඒක වෙලා තියෙනවා. දැන් ජනතාව පාට බැහැලා තියෙනවා. ජනතාවගේ පැත්තේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඇවිල්ලා තියෙනවා. ජනතාව දේශපාලනය ගැන හිතන්න පටන් ගන්න තියෙනවා. එතකොට දැන් ඔය ගෝටා හෝම් කියන සටන් පාටත් එක්කම බැඳිලා විධායක ජනාධිපති ක්‍රමය හවුසි කරනු වගේ සටන් පාට පෙරට ආවා. 225ම එපා කියන සටන් පාටේ හරහා ඇත්තටම පාර්ලිමේන්තු ව්‍යුහය සම්බන්ධ ජනතාවගේ තියෙන අප්‍රසාදය ඒක ඉස්සරහට ආවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ අපි හිතුවා උත්තරයක් පැත්තක්. අපේ පැත්තෙන් අපි ගමු කියලා. ඉතින් ඒකට අනුව තමයි අපි සටන් පාටයක් ගෙනාවේ Power to the People කියලා. Power to the People අපි පාර්ලිමේන්තුවෙන් ඔබට ගිය ජනතා බලයක් නිර්මාණය කරමු කියලා. අන්න ඒ අරමුණ සහිතව අපි මේ පොදු මහජන ව්‍යාපාරය තුළ වැඩ කරමින් ඉන්නවා. පුබුදු සහෝදරයා දැන් මේ වෙලාවේ නොනිදන අරගලයක නිරත වෙන ගාලු මෝදර පිට්ටනේ ඉන්න තාරුණ්‍ය බොහෝ පිරිසක් ඔබ කණ්ඩායමට සම්බන්ධයි දින්නේ? නැහැ. ඇත්තටම එහෙම නැහැ. මේ අපිට සම්බන්ධයි ඊටාම සුළුතරයක් ඉන්නේ. අති බහුතරේ ඉන්නේ Facebook සහ අනිකුත් සමාජ ජාල අඩවි හරහා මේකට සම්බන්ධ වෙච්ච පිරිස්. ඒ වගේම අර කාලයක් තිස්සේ ගිය WhatsApp group හරහා සක්‍රිය වෙච්ච පිරිස්. ඊට අමතරව යම් ඔය Facebook වගේ සමාජ මාධ්‍යවල දේශපාලන අදහස් ප්‍රචාරය කරමින් හිටපු පිරිසක් ඉන්නවා. YouTubersලා ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි වැඩිපුර මේකට සෙනග එකතු කරලා තියෙන්නේ.
ඒ අතර දේශපාලන පක්ෂවල අයත් ඉන්නවා. නමුත් මගේ නිරීක්ෂණයේ තියෙන මේ ගෙවිච්ච ඉදිරියේදී මේක වෙනස් වෙයිද දන්නේ නමුත් ගෙවුණු දින කීපය ගැන මගේ නිරීක්ෂණය තියෙන්නේ එතන සංයුතිය වැඩිපුර ඉන්නේ එහෙම නිශ්චිත පක්ෂක සමාජිකයන්ට වඩා දේශපාලනය ගැන විවෘතව හිතන පිරිසක් තමයි වැඩිපුර ඉන්නේ. දැන් මේ හැමෝගෙම පොදු අරමුණ තමයි ගෝට ගෝ හෝම් කියන කාරණාව. නමුත් මේ අරමුණ කරා යෑමේදී අපි දකිනවා නොයෙකුත් සටන් පාට අපිට පේනවා, ඇහෙනවා, දකිනවා. සමහර සටන් පාට උචිත නැති දේවල් පවා අපි මේ තුල දකිනවා. මම මෙහිදී විශ්වාස කරනවා සහෝදරයා දැන් මෙතන නායකත්වයක් නොමැති වීම නිසා එක එක කණ්ඩායම් තම තමන්ගේ කණ්ඩායම් වලට අවශ්‍ය විදිහට ඒ දේවල් හසුරවන්නට යෑම නිසා මේ අරගලය නිකන් අර අපේ භාෂාවෙන් කියන අල වෙනවා වගේ වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අරගලයට නායකත්වයක් දෙන්නට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කැමැත්තක් නැද්ද හැකි පමණික්මනින්? අපි උපරිම උත්සාහය ඒ සඳහා දරමින් ඉන්නවා. අපිත් දන්නවා අරාජික විදිහට අසංවිධිත විදිහට යන අරගල පරාජයෙන් කෙලවර වෙන්න නියමිතයි සහ ඒවා විසින් සමාජයේ දේශපාලන ක්‍රියාකාරීත්වය තිබුණටත් වඩා දුර්වල කරන්නත් නියමිතයි. ඒක නිසා ඒ தත්ත්වය වෙනස් කරන්න මේකට යම් මඟ පෙන්වීමක් මාර්ගෝපදේශයක් දෙන්න අපි මැදිහත් වෙනවා. නමුත් ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පොදු ජනතාව පාරට බහැලා ඉන්න වෙලාවක අපේ නායකත්වයේ බාර ගන්න කියලා කිව්වට එහෙම කවුරුත් බාරගන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ජනතාවත් සමග එකට වැඩ කරමින් ඒ ක්‍රියාවලිය ඇතුළේදී තමයි අපිට නායකත්වයක් තහවුරු කරගන්න වෙන්නේ. ඒ නිසා දැනට අපි ඒ උත්සාහය දරමින් ඉන්නවා. සමහර පමණ ඉක්මවා ගිය සිදුවීම් ඒ වගේ දේවල් වැළැක්වීම සඳහා අපි ක්‍රියා කරමින් ඉන්නවා. මේකේ අවසාන ඉලක්ක සම්බන්ධ අපි ඒ ඉන්න පිරිස් සමග සංවාදයක ඉන්නවා. අපි උත්සාහ කරනවා මේ ජනතාව අතර දැල්විච්ච දේශපාලන උනන්දුව නොනිමී පවත්වා ගන්නා ගමන් ඒක දැනට තියෙන සටන් පාටවල සීමාව ඉක්මවලා ගිය වඩා පුළුල් තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසය තියෙන නිසා තමයි අපි මේ මැදිහත් වෙමින් ඉන්නේ. දැන් සහෝදරයා මේ රැල්ල පටන් ගන්නකොට එහෙම නැත්නම් මේ අරගල උද්ඝෝෂණ පටන් ගන්නකොට මුලින්ම කිව්වේ ගෝට ගෝ හෝම් ඒ විතරක් නෙමෙයි අනිත් 225ම එපා කියලා. ඊට පස්සේ 225න් 3ක් අඩු කරලා කීප දෙනෙක් කියන්න පටන් ගත්තා නෑ 3ක් හිටියට කමන්නේ 222ම එපා කියලා. දැන් ඒක තවත් දුරට දියාරු වෙලා අද මා දැක්කා ගාලු මෝදර පිටියේ ඉන්න තරුණයන් කීප දෙනෙක් කියනවා දැන් 225 හිටියට නම් කමක් නෑ මේ වෙලාවේ ගෝට ගෝ හෝම් අර 225න් හොඳම කෙනෙක් තෝරාගෙන නායකත්වයක් දෙන්න පටන් ගන්න මැතිවරණයකට යනකම් කියලා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නිල මතය මොකක්ද? ගෝට ගෝ හෝම්ද? එහෙම නැත්නම් 225ම එපාද? අර ඔබ මුලින් කිව්වා වගේ එහෙම නැත්නම් 222ක් ගිහිල්ලා 3ක් හිටියට කමක් නැද්ද? මොකක්ද මේක ඇත්තටම මේ ඔබේ මතය? ඇත්තටම මේ ඔය දැන් ඒ ඉදිරිපත් වෙන්නේ යම් නිශ්චිත දේශපාලන පක්ෂවල තියෙන වැඩපිළිවෙල. දැන් උදාහරණයකට 225ම එපා කියද්දි නෑ 3 දෙනෙක් ඉන්න හොඳ අය ඒ 3 දෙනා ඉතුරු කරලා ඉතුරු 222 යවන්න කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඇත්තට මේගොල්ලෝ මං හිතන්නේ පටලවගෙන තියෙන්නේ මේ 225ම එපා කියද්දි මිනිස්සු මේ කියන්නේ එක එකනා වෙන වෙනම අරගෙන මෙයා හොඳද මෙයා නරකද මෙයා ගෙදර යවන්න ඕනද කියලා නෙවෙයි ඒ කියන්නේ. පාර්ලිමේන්තුව කියන මුළු ව්‍යුහය සම්බන්ධ විශ්වාසي වැටිලා. අපි දැන් උදාහරණයකට හිතන්නකෝ පහුගිය දැන් මහපාරේ ආණ්ඩුවට විරුද්ධ විශාල සටනක් තිබුණා. එතකොට ඒ සටන වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවුණා. ඒ පාර්ලිමේන්තුව කැඳවිච්ච වෙලාවේ විපක්ෂයේ වැඩ කළේ කොහොමද? මොන විදිහකටවත් ඒ පාරේ තියෙන සටනේ තිබුණු ජවය ඒකේ තිබුණු දේශපාලනය ඒවා කාගෙන්වත් නියෝජනය වුණේ නැහැ. ඉතින් අන්තිමට අර TNA එකේ සුමන්දිරන් යෝජනා කරා හදිසි නීතිය සම්බන්ධ රහස් ඡන්දයක් විමසමු කියලා. ඒ රහස් ඡන්ද විමසමු කියලා ඔහු යෝජනා කරද්දී පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව පැත්තට ගන්න බැරි තත්ත්වයක් තිබුණා. ආණ්ඩුවේම മന്ത്രിවරු එකඟ වෙලා හිටියා රහස් ඡන්දයකදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න. එහෙම වුණා නම් පාර්ලිමේන්තුව කැඳවිච්ච පළවෙනි දවසේම මහපාරේ තියෙන තත්ත්වයම පාර්ලිමේන්තුවේ තියෙනවා. රටේ පොදු සමාජයේ නියෝජනයක් තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ඇත්තටම පොතේ ලියලා තියෙන විදිහටම මහජන නියෝජිත ආයතනයක් කියලා ඔප්පු කරන්න තිබුණා. නමුත් ඒකට සමගි ජන බලවේගයේ හරි එක්සත් ජාතික පක්ෂේ හරි ජාතික ජන බලවේගයේ හරි කිසි කෙනෙක් මැදිහත් උනේ නැහැ. අවසානයේ දෝන් තීරණය කරලා තියෙන්නේ දෝෂාභියෝගයක් ගේන්න. ඒ දෝෂාභියෝගෙත් එක්ක සම්බන්ධයි ඔබ කියපු දෙවෙනි කතාව. ඒ කියන්නේ මේ 225 තියාගමු තියාගෙන ගෝටා ගෝහෝම් එයා ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ කෙනෙක්ව ජනාධිපති කරගමු කියලා.
එතකොට ඒක සඳහා තමයි මේ දෝෂාභියෝගයක් ගේන්නේ. ඉතින් දෝෂාභියෝගයක් ජයග්‍රහණය කරවීම කියන එක ඉතාම අපහසු දෙයක්. නමුත් ඉතින් ඒකෙන් හෙළිදරව්වක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැනට ආණ්ඩුවේ ඉන්නවා ආණ්ඩුවේ පක්ෂ 11ක් ඉන්නවා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට විරුද්ධයි කිය කිය. ඒකට ඒගොල්ලොන්ගේ ඇත්ත මූණ පෙන්වන්න පුළුවන් දෝෂාභියෝගයක් අත්සන් කරන්න ගත්තට පස්සේ. ඒක ඔක්කොම හරි. නමුත් ජනතාවට ඊටාම බරපතල අපේක්ෂා බංගත්වයක් ඇවිල්ලා තියෙනවා. අපේ මතය, අපේ තියෙන ප්‍රශ්න කිසිවක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව ඇත්තටම මහජන නියෝජිත ආයතනයක් නෙමෙයි කියලා. ඉතින් ඔය හැඟීම මිනිස්සු එළියට දාන විදිහ තමයි 225ම එපා කියලා. ඉතින් එතකොට 225 නෙවෙයි 222ක් තමයි එපා. එහෙම කියන එක ඒ දේශපාලනේ දුර්වල කිරීමක්. අනිත් එක අපි හැඟීම් බරව ගන්න ඕනේ නැහැ මේ දැන් මේ අහවලා එපා කියලා කිව්වා කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ ව්‍යුහේ එපා කියලා මිනිස්සු කියන්නේ. මේ ගැන විශ්වාසෙ බිඳිලා කියලා මිනිස්සු කියන්නේ. එතකොට අපේ පැත්තෙන් අපේ සටන් පාටේ හරිම නිශ්චිතයි. අපේ සටන් පාටේ power to the people. අපි යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තු ව්‍යුහයන් මෙලෙසම තිබීත් අපි නිශ්චිතව යෝජනා කරනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. මේ ඕනම තනි පුද්ගලයෙකුට මේ තරම් විශාල බලයක් ලැබුණාට පස්සේ මීට වඩා භයානක ප්‍රතිඵල අත්පත් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතුයි. පාර්ලිමේන්තුවක් තිබුණා වුණා ඒ පාර්ලිමේන්තුව චෙක් ඇන්ඩ් බැලන්ස් කරන්න. ඒක සංවරණයට හා තුලනයට ලක් කරන්න. ඒක නියාමනය කරන්න. ඒක විසින් සම්මත කරන සමහර නීති ආපසු කැඳවන්න. ඒක ලව්ව සමහර නීති සම්මත කරවන්න බල කරන්න. රටේ මූල්‍ය හැසිරවීමේ බලය තියෙන පාර්ලිමේන්තුවට මේ මූල්‍ය හැසිරවීමේ බලය ජනතාවගේ ඉතා සමීප නිරීක්ෂණයකට ලක් කරලා ප්‍රශ්න වෙන වෙලාවල් වල ජනතාව පාරට බහැලා ඒ සිද්ධ වෙන විනාශයන් නවත්තන්න. මෙන්න මේ දේවල් කරන්න පාර්ලිමේන්තුවට විකල්ප බලයක්. ඒ කියන්නේ ඇත්තටම දියවන්නාවෙන් එළියේ විකල්ප පාර්ලිමේන්තුවක් විකල්ප මහජන බලයක් අවශ්‍යයි. අපි ඔන්න ඔය අදහසේ ඉන්නේ. නිසා අපේ යෝජනාව තියෙන්නේ දැනට සටන් කරන අරගල කරන හැමතැනකම ඒවට අදාළ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගමු. ඒ ක්‍රියාකාරී කමිටු මහජන සභා බවට පත් කරන්න උත්සාහ කරමු. ඒ මහජන සභාවල නියෝජිතයන්ගෙන් සමන්විත කවුන්සිලයක් ජාතික මට්ටමේ මහජන කවුන්සිලයක් හදාගමු. ඒ මහජන කවුන්සිලය පාර්ලිමේන්තුවට සමාන්තර ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පාර්ලිමේන්තුව කරන දේවල් පාලනය කරන්න මැදිහත් වෙනවා. අංක 1ට අපි යෝජනා කරන්නේ ඒක. නිසා අපි නැහැ අර අන්තර්වාර පාලන බාරකාර ආණ්ඩු ඒ වගේ විසඳුම් වල නෙවෙයි අපි ඉන්නේ. හොඳයි මම කැමති මේ දියවන්නාවෙන් එපිට කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා ඔබත් එක්ක සවිස්තරාත්මකව ස්වල්ප මොහොතකින් කතා කරන්න. ඊට පෙර ආතුව මේ වෙලාවේ අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඉන්න නිසා මම කැමතියි ගොමින් අහන්නට පුබුදු ජයගොඩ සහෝදරයා දැන් ගෝට ගෝ හෝම් කියලා මේ සටන් පාටේ අරන් ඉන්නේ. ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොතනද අසමත් වෙන්නේ ඔබට අනුව සහ ඔබේ පක්ෂයට අනුව? ඇයි එතුමා පමණක් යා යුත්තේ කියන කාරණාව මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙහෙමයි දැන් මේ ඇවිල්ලා තියෙන අර්බුදය ගත්තොත් ඒ අර්බුදය අපි දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු 70 ගානක් තිස්සේ ආපු ආර්ථික ප්‍රතිපත්තියක අවසානයේ අපි මේ බිත්තියට හේතු වෙච්ච විදිය නෙමෙයි. එතකොට මේක මේ කවුරු හරි තනි පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයකට වඩා මෙතන ඊටාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතෙක් ආපු ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට හිතන්න දැන් ලංකාවේ විදේශ විනිමය අර්බුදයක් තියෙනවානේ. විදේශ විනිමය අර්බුදය ජනනය වුණේ කොහොමද? දැන් විදේශ විනිමය අර්බුදය ජනනය වුණේ අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දේවල් ගේන්න ගිහිල්ලා ඒවට විශාල ආනයන වියදමක් ගිහිල්ලා නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් 2019 වෙදිත් ඒ කියන්නේ වසංගතේ එන්න කලිනොත් ලංකාවේ විදේශ අපේ ආනයන වියදම තිබ්බේ දල වශයෙන් ඩොලර් බිලියන් 20ක් විතර. එතකොට ඩොලර් බිලියන් 11ක විතර අපනයන ආදායමක් අපිට ලැබුණා. එතකොට වෙළඳ ශේෂයක් තිබුණා, හිඟයක් තිබුණා ඩොලර් බිලියන් 9ක වගේ. එතකොට ඔය ඩොලර් බිලියන් 9න් ඩොලර් බිලියන් 7ක් පමණ විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එව්වා. ඉතුරු දෙක ඇත්තටම අපි සංචාරක කර්මාන්තයෙන් හෙව්වා. දෙක නෙමෙයි සාමාන්‍යයෙන් 3.5 වගේ අපි හෙව්වා. එතකොට අපි වසංගතයට පෙර ගෙවිච්ච අවුරුදු ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 1 බිලියන් 1.5ක විතර වාර්ෂික අතිරික්තයකුත් සහිතව තමයි විදේශ විනිමය ගිණුම පැවතුනේ. එතකොට විදේශ විනිමය අර්බුදයක් ඇති වෙන්න නියමිත රටක් නෙමෙයි ලංකාව. එතකොට වසංගතය විසින් උනා නම් උනේ අර සංචාරක කර්මාන්තයෙන් ලැබුණු සල්ලි ටික නැති වෙච්ච එක. දැන් උදාහරණයකට වෙළඳ ශේෂය පියවන්න ඩොලර් බිලියන් 2ක් එතනින් නැති වුණා. හැබැයි ඩොලර් බිලියන් 2 නැති වුණාට ආනයන වියදම් පාලනය කිරීම හරහා
මේ විශේෂයෙන් වාහන ගෙන්නන එක නැවැත්තුවා, සමහර ආහාර වර්ග ගෙන්නන එක නැවැත්තුවා, අමතර කොටස් ගෙන්නන එක නැවැත්තුවා. ඒව නැවැත්වීම හරහා ඩොලර් බිලියන් 2 අනායන වියදම අඩු කරගත්තා. එතකොට එහෙමනම් කොහොමද අර්බුදයක් ආවේ? අර්බුදය ආපු ප්‍රධාන එක තමයි 2021 අවුරුද්දේදී ඩොලර් බිලියන් 5මාරක ණය වාරිකයක් ගෙවන්න ඕන. මේ අවුරුද්දේ ඩොලර් බිලියන් 7ක ණය වාරිකයක් ගෙවන්න වෙලා තියෙනවා. 2027 වෙනකල්ම 2023 24 25 26 27 කියන අවුරුදු වල හැම අවුරුද්දකම ඩොලර් බිලියන් 7හමාර 7 6 6හමාර ඔන්න ඔය වගේ ප්‍රමාණයක ණය වාරික අපිට ගෙවන්න තියෙනවා. දැන් මෙච්චර කල් අපි සාමාන්‍යයෙන් අපි ණය වාරික ගෙව්වේ අවුරුද්දකට ඩොලර් බිලියන් 1හමාරේ 2 ණය වාරික. එතකොට මේ තරම් විශාල ණය වාරික ගෙවන්න සිද්ධ වීම විසින් තමයි අපි මේ අර්බුදයට ගිහින් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ගෙවන්න වෙලා තියෙන ණය මොකටද පාවිච්චි වුනේ කියලා ගත්තොත් ඒක සම්බන්ධයි 1978 විවෘත ආර්ථිකයේ ගත්ත ප්‍රතිපත්තියත් එක්ක. ඒකත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ඒකේ ගත්ත පළවෙනි තීරණයක්නේ රජයේ ආර්ථිකෙන් ඉවත් වෙනවා කියන්නේ. රජයේ ආර්ථිකෙන් ඉවත් වෙලා රජයේ සතු ව්‍යවසායන් පෞද්ගලීකරණය කරා. රජය ජනතා දේපල සම්පත් වරායවල් ඒවා විකුණලා දැම්මා. ජැටි විකුණලා දැම්මා. ඒවා ආදායම උපයන්න තිබුණු ක්‍රම. ඒවා ඔක්කොම විනාශ කළා දැම්මා. ඊට පස්සේ ඒ අතර විදේශ ආයෝජකයන්ට යටිතල පහසුකම් සැපයීමේ වගකීම රජය බාරගත්තා. ඊට පස්සේ කළේ ඒක කරන්න රජයට සල්ලි නැහැනේ රජ ආර්ථිකෙන් ඉවත් වුණාම ඒකට ණය ගත්තා. ඒතර ඕක තමයි ප්‍රතිපත්තිය තිබුණේ. ණය අරගෙන එතකොට බලාපොරොත්තු උනේ අපි ණය අරගෙන යටිතල පහසුකම් හැදුවට පස්සේ මේ ආයෝජක වෙනවා ලංකාවට ඒගොල්ලන්ගේ සල්ලි වලින් අපිට ණය බේරත හැකි කියලා. නමුත් ලංකාවට ආයෝජකෝ ඒ විදිහට ආවේ නැහැ. ඒ කියන්නේ මුළු ලංකාවේ 1978 ඉඳලා මේ දක්වා අවුරුදු 43ක් විදේශ ආයෝජන කැඳවනවා කියලා කෑ ගහලා ඩොලර් බිලියනයක් විදේශ ආයෝජන ආපු අවුරුදු තියෙන 3යි හරි 4යි හරි. ඉතුරු හැමදාම ආවේ ඩොලර් බිලියන් 500යි, ඩොලර් මිලියන් 500යි, 600යි ඔහොම තමයි ආවේ. එතකොට දැන් මේ නිසා මේ අර්බුදේ මේ ඇවිල්ලා තියෙන අර්බුදේ මෙතෙක් කල් ආපු ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්නයක්. හැබැයි දැන් මේකට කොහොමද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේක සම්බන්ධ දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වෙන්න ප්‍රධාන වශයෙන් බලපහලා තියෙනවා ජනතාවට ප්‍රමුඛතාවය නොදී වෙනත් කරුණු වලට ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගිය අවුරුද්ද 2021 මුල ඩොලර් මිලියන් 300ක් තමයි ඕන උනේ අපිට පොහොර ගෙන්වා ගැනීම සඳහා. එතකොට රජයේ තීරණයක් ගත්තා නෑ රසායනික පොහොර ගේන්නේ නැහැ. ඒකට තව ලස්සන කතා කිව්වා. ඉතින් කාබනික කුෂිකර්ම එක ඒවා කිව්වා. ඒවා ඒක නෙමෙයි ඇත්තට උනේ ඩොලර් මිලියන් 300 වියදම් කරන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. ඒක විසින් ලංකාවේ ආහාර නිෂ්පාදනයත් විනාශ වුණා. සුළු ගොවියා වඳ වියාමේ තර්ජනයට ලක් වුණා. හැබැයි ඇත්තටම සල්ලි නැතුවද ඒක කළේ එහෙම උනේ කියලා බලද්දි සල්ලි නැතුව නෙමෙයි එහෙම වෙලා තියෙන්නේ. මොකද ඊට පස්සේ ඔය ඒගොල්ලන්ගේ යාළු මිත්‍රවම ගත්ත සොයරිත්ත බැඳුම් කර වල ණය පොලි වාරික ඩොලර් මිලියන් 500ක් ඊට මාස කිහිපයකට පස්සේ ගෙවලා දැම්මා. අදිසුකෝපභෝගී දේවල් ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන් 2.5ක් වැය කරලා තියෙනවා 2021 අවුරුද්ද ඇතුලේ. එතකොට දැන් මේක සම්බන්ධ ජනතාවගේ එතකොට විශාල අප්‍රසාදයක් එනවා. ඒ කියන්නේ ජනතාවට අවශ්‍ය වෙච්ච තෙල් ටික, ගෑස් ටික ඒක ගේන එක ප්‍රමුඛතා ලයිස්තුවේ පල්ලෙහාට දැම්මා. එතකොට බලන කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන එක තමයි දැන් මේ ආණ්ඩුව හැසිරෙන්නේ රටේ ජනතාව තමයි මේ ඔක්කොම අතහරින්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේම ප්‍රශ්නය මේ ජනතාව නිසා නෙවෙයි මේ අර්බුදය ඇති උනේ. වැඩ කරන ජනතාව නිසා නෙමෙයි. ඇත්තටම අපේ වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා සපුරන්න ඩොලර් බිලියන් 20ක් විතර යන්නේ. ඕකෙන් 11ක් ලංකාවේ වැඩ කරන ජනතාව ලංකාව ඇතුළේ ඉඳලා හොයනවා. තව 7ක් ලංකාවෙන් එළියට ගිහිල්ලා හොයනවා. ඉතුරු ටික සංචාරක කර්මාන්තය මැදිහත් වෙලා හොයාගත්තා. ඕමනේ තිබුණේ. එතකොට මෙතන ප්‍රශ්නේ ආවේ වෙනත් නාස්තිකාර විනාශකාරී වියදම් සඳහා ප්‍රමුඛතාවය දුන්නා. ආර්ථිකයේ අර්බුදයකට ලක් වෙලා කෑම ටික බෙහෙත් ටික ගෙන්න ගන්න තෙල් ටික ගෙන්න ගන්න බැරි ප්‍රශ්නයක් තියෙද්දි ණය වාරික ගෙවීමට ප්‍රමුඛතාවය දුන්නා. අවම වශයෙන් ණය ගත්ත අයත් එක්ක කතා කරලා ණය වාරික කල්දා ගැනීමේ උත්සාහයක්වත් ගත්තේ නැහැ. ඔක ගත්ත කියලාත් වැඩක් නැහැ. ඊට පස්සේ පස්සේ ගෙවන්න වෙනවනේ ඔක. නමුත් එහෙම උත්සාහයක්වත් ගත්තේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රශ්නය තාම තදින් බලපෑවා සහ මේකෙදි විශේෂයෙන් මම හිතන්නේ බලපෑවා දැවෙන වෛරයක් ඇති වෙන්න බලපෑවා මේ සමහර මැති ඇමතිවරු කියපු කතා. ඒ කියන්නේ ඒවා කියන්නේ මම හිතන්නේ කන්න නැති වෙච්ච එකටත් වඩා ජනතාවට ප්‍රශ්නේ තිබුණේ මේ කරපු අපහාස අවමන් කිරීම. එතකොට මේ හිතන් හිටියේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මේ රටේ මිනිස්සු ගොන්නු බූරුවෝ වගේ ඔළුව නමාගෙන ඉඳී කියලා. එතකොට ඒ අවමන් කිරීමට එරෙහිව තමයි වැඩිපුරම මේ ජනතා කෝපයක් වර්ධනය වෙලා තියෙන්නේ. මොකද මේ මට පුද්ගලිකව ආණ්ඩුවේ ඉහළ පෙළ කැබිනට් ඇමතිවරයෙක් හිටපු
රූපවාහිනී වැඩසටහනකදී හම්බෙච්ච වෙලාවේ කිව්වා මේ කියන්නේ ඔහු ජනතාව ගැන හිතාගෙන ඉන්න විදිය. මේ මොන අර්බුදේ තිබ්බත් ඡන්ද දිනන්න පුළුවන් කිව්වා. කරන්න තියෙන්නේ ඩොලර් මිලියන් 10000ක් රුපියල් මිලියන් 10000ක් විතර කොහෙන් හරි හොයාගෙන පොඩි සංවර්ධන ව්‍යාපෘති ටිකක් කරලා ඔය සුවෙන්ද්‍රකියා කරන අයට එහෙම කීයේ හරි බෙදලා මේ හොඳ ප්‍රචාරක වැඩක් ඇද්දට පස්සේ මීඩියා ටික හැන්ඩල් කරගත්තට පස්සේ ඡන්ද දිනන එක සිම්පල්. එතකොට ඒගොල්ලන්ගේ අදහස තිබුණේ මේ රටේ ඉන්නේ බූරුවෝ කියලා. ඉතින් මම හිතන්නේ ඒ අවමන් කිරීමට විරුද්ධව තමයි මේ කෝපය ගොඩනැගිලා තියෙන්නේ. ඒක තනි පුද්ගලයෙක් ඉලක්ක වෙලා තියෙනවා. තනි පුද්ගලයෙක් ඉලක්ක වෙන්න බලපෑව මම හිතන්නේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ලක්ෂණයක් විදිහට තිබුණානේ මේ තමන් අතින් වෙන වැරද්දක් පිළිගන්නේ නැතුව උද්දච්චාකාරයෙන් අර මම තමයි හොඳටම කළේ කිය මුල් කාලේ තිබුණේ එහෙම. මම තමයි හොඳටම කළේ කියලා කිව්වා. කිසිම අර්බුදයක් පිළිගත්තේ නැහැ. අර්බුදයක් තියෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවේදී ආවේ අර්බුදය හොඳටම උත්සන්න වුණාට පස්සේ මේ අර්බුදයට මා වග කිව යුතු නැත වගේ දේවල් කිව්වා. එහෙම වුණාට පස්සේ මම හිතන්නේ මේ කෝපය පුපුරා යාම සාධාරණයි. එතකොට ඒක දේශපාලන වශයෙන් සමාජයට ජයග්‍රහණයක් එන තැනකට හසුරුවන්නේ කොහොමද කියන එක තමයි අපි ඉස්සරහ තියෙන දේශපාලන අභියෝගය. හොඳයි පුබුත් සහෝදරයා දැන් මේ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබ විශ්වාස කරනවාද උද්ඝෝෂකයන් කියන දේවල් අහයි කියලා හිස නැමීමක් එහෙම නැත්නම් යම්කිසි ආකාරයක නම්‍යශීලීභාවයක් පෙන්눔 කරනවද? දැනට ජනාධිපතිවරයාගෙන් එහෙම එකක් පේන්නේ නැහැ. නමුත් දැන් අද අගමැතිවරයා ජාතිය අමතා කතා කරනවා කියලා තියෙනවා. අද රාත්‍රී. ඉතින් ලංකා වෙලාවෙන් රාත්‍රී. ඔහු ජාතිය අමතලා මොනවා කියයිද දන්නේ නැහැ. ඔහුගේ ජාතිය ඇමතීම අහන්නවත් විදිහක් නැහැ. හැමෝම ඉන්නේ කළුවරේ මේ දවස්වල මේ කරන්ට් එක නැහැ. විදුලිය කප්පාදුවක් වෙලා තියෙන්නේ. ඉතින් සමහර විට අගමැතිවරයා යම් නම්‍යශීලීත්වයක් ප්‍රදර්ශනය කරන්න ඉඩ තියෙනවා. දැන් මෙතෙක් ජනාධිපතිවරයන් එවැනි නම්‍යශීලීත්වයක් ප්‍රකාශයට පත් කරේ නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ඒක ජනාධිපතිවරයා විසින්ම තීරණය කළ යුතු එකක්. කියන්නේ දැන් ජනාධිපතිවරයාගේ නිවස වට කරලා හූ කියලා ගල් ගහන තත්යකට ගෝඨා පිස්සෙක් කියලා කෑ ගහන තත්යකට ජනාධිපතිවරයාගේම අසල්වැසියෝ පෙළඹිච්ච තත්යක් ඇතුලේ. ඊට පස්සේ මුළු රට පුරාම උද්ඝෝෂණ ඒ උද්ඝෝෂණ වලට පොදු ජනතාව එකතු වෙන තත්ත්වයක් හැදුනට පස්සේ දැන් උදාහරණට අතන ගෝල් ෆේස් එකේ ඉන්න ජනතාවට කෑම බීම පිළිබඳ ප්‍රශ්නේදී මිනිස්සු Tamanට පුළුවන් විදිහට මඤ්ඤොක් කතම්බගෙන කොස්තම්බගෙන බත් පාර්සල් 10 15 හදාගෙන එතෙන්ට අරන් යනවා. වාහන හෝන් ගහලා මේ සහාය පළ කරනවා. දැන් ත්‍රිරෝද රථවල දාලා තියෙනවා අගලේට ජනායට හයර් එක නොමිලේ. එතකොට මේ වගේ පුළුල් මහජන නැගිටීමක ස්වභාවයක් මේකේ තියෙනවා. එතකොට මේක ඉස්සරහා හිස නමන් නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඉතිහාසයේ කුණු කූඩේට තමයි තල්ලු වෙන්නේ. මේක ඇත්තටම මේ අරගලේ සහ ඒ අරගලේට ආපු ජනතාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ජනතාවගේ පැත්තෙන් තියෙන උන්ට පීඩනයක් ආවා. ওই පීඩනයේ ඉස්සරහා ඔවුන් දේශපාලන වශයෙන් සක්‍රිය වුණා. පාරට බැස්සා. ඔවුන් සටනක් කරනවා. ඒ ඕනම සටනක් දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ තරම් දැවැන්ත විරෝධතා ඇල්ල වෙද්දී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මොන වගේ තීරණයකද ඉන්නේ කියලා. මේකේ පොදු ජනතා ස්වභාවය හොඳටම පේන එකක් තමයි අද උදෑසන නැති වෙච්ච සිද්ධිය. ඒ කියන්නේ හලාවත නගරය ආශ්‍රිතව අර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ මූලිකත්වයෙන් ගෝඨා ඕන කියලා පෙළපාලියක් ආවා. ඒ පෙළපාලියට හලාවත නගරයේදී ජනතාව පහර දුන්නා. ඒ වීඩියෝ බලද්දී හොඳටම පේනවා මේක මුකුත් සංවිධානාත්මක එකක් නෙමෙයි. ඒ වෙලාවේ බයිසිකල් යන අය බයිසිකල් නවත්තලා ගහන්න එනවා, බස් වල යන අය බස් නවත්තලා ගහන්න එනවා. ඒකට දැන් ගෝඨා ඕන කියන අයට මිනිස්සු බස් වලින් බහැලාවිල්ලා ගහන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවානේ. ඒකට මෙච්චර තත්ත්වයක් ආවට පස්සේ නම්‍යශීලීන් වී ඉන්නවා කියන එක හපංකමක් නෙමෙයි මං හිතන්නේ. ඒක දුර්වලකමක්. ඒක ජනාධිපතිවරයාගේ පැත්තෙන් තමයි ඒ තීරණය ගත යුතු තියෙන්නේ. හොඳයි අපි ආයමත් වතාවක් අරගලය ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද දැන් අද දවසේ ප්‍රධානතම මාතෘකාව වෙලා තිබුණේ මේ ගෝල් ෆේස් එකේ තිබෙන අරගලය. මීට පෙර අපි දැක්කා මිරිහාන ජනාධිපතිවරයාගේ නිවස ළඟට ගිහිල්ලා මිනිසුන් උද්ඝෝෂණය කරනවා, බස් රථ ගිනි තියනවා සහ දේපළ වලට හානි කරනවා. මම විශ්වාස කරනවා පෙට්ටුගාමී සමාජවාදී පක්ෂය මෙවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියලා. කොහොම නමුත්
ඔබෙන් අහන්ට බලාපොරොත්තු වෙන්නේ පුබුදු ජයගොඩ සහෝදරයා දැන් මිලියනයක් තමයි කොළඹට ගේනවා කියලා කිව්වේ. මිලියනයක් ගෙනල්ලා කොළඹ වටලලා ජනාධිපතිවරයාව ඒ දූරෙන් පහ කරනවා කියලා තමයි අපි දැක්කේ Facebook කරහා සහ පූර්ව දැනුම් දීම් හරහා. නමුත් ඉන්දියානු NDTV ආයතනය මගින් කරන වාර්තාවක කියනවා 10000ක්වත් ආවේ නැහැ වගේ, එහෙම නැත්නම් 10000කට ආසන්න ප්‍රමාණයක් වගේ තමයි ආවේ කියන කාරණාව. දැන් අර මුලින් තිබිච්ච අරගලයේ උද්‍යෝගය මේනකොට මැකිලා ගිහිල්ලා මේක දියාරු ස්වරූපයකට අවිල්ලා තියෙනවා කියලා මා කිව්වොතින් ඔබ ඒ ප්‍රතික්ෂේප කරනවාද, එහෙම නැත්නම් එහෙම නෙමෙයිද? දිගට කල් ඇදුනොත් එහෙම වීමේ ඉඩක් තියෙනවා. නමුත් මගේ නම් තක්සේරුව තවම එහෙම වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ගෝල් ෆේස් පිටිය සම්පූර්ණයෙන් පිරෙන්නේ නැහැ 10000ක් ආවට. ওই මිලියනයේ කතාව නම් ඒ Facebook වල ඉන්න තරුණ තරුණියන්ට මම හිතන්නේ ඒගොල්ලන්ට ඉලක්කම් ගැන ලොකු අදහසක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇති මේක පිරෙන්න මිලියනයක් ඕනේ එහෙම කියලා. එහෙම නැහැ, සාමාන්‍යයෙන් 30-40000කටත් ඕක පුරවන්න පුළුවන්. දැන් කලින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස සිටියේදී ඔය ගෝල් ෆේස් රැලියක් කරා. ඉතින් ඒකට ගෝල් ෆේස් එක පිරෙව්වා. එතකොට ඒ පුරවද්දී සංවිධානාත්මකව පිරිස් ගෙනල්ලා අපි ගණන් බලපු විදිහට එතන හිටියේ 35000ක් 40000ක් වගේ. එතකොට දැනට ඒ කියන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම ඉන්න එකමයි නෙමෙයිනේ. මේක පිරිස මාරු වෙනවා. එතකොට දිනපතා අලුත් අය එනවා. දරු පවුල් පිටින් එනවා. එතකොට මේකේ පොදු ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. මේක ඉලක්කම් නම් අපි ඒ තරම් සලකන්නේ නැහැ. මොකද මේකට එන්නේ නැති අය වුණත් මේකට ආශිර්වාද කරන තැනක ඉන්න නිසා. මේ මොකද ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න ඒ හැම දෙයකටම අපි නිකන් Facebook වගේ ගියාට පස්සේ අරගලයට සහාය පළ කරන අය තමයි 95%ක්ම. එතකොට අපි පොළවේ බැහැලා ඉද්දි අපිට තේරෙනවා සාමාන්‍ය අපි කඩපිලේදී හන්දියේදී බස් එකේදී කෝච්චියේදී මිනිස්සුන්ගේ මූඩ් එක කියලා කියන්නේ අපි මූඩ් එක හැසිරෙන විදිහ ගැන යම් අදහසක් අපිට තියෙන අපි මිනිස්සු අතර ඉන්න නිසා. එතකොට මේ මූඩ් එකේ තියෙන්නේ දැවැන්ත ආණ්ඩු විරෝධයක්. එතකොට මේ ආණ්ඩු විරෝධය කියන එක මේ සිස්ටම් එකේ ප්‍රශ්නය දක්වා ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? මේ ආණ්ඩු විරෝධය කියන එක තව සංවිධිත කරගන්නේ කොහොමද කියන අභියෝගයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒකෙදි අර මේ ඉලක්කම් ගැන නම් මට හිතෙන්නේ එච්චර වද වෙන්න දෙයක් නැහැ. මේ දැන් ඊයේ තීරණයක් ගත්තනේ යන්නේ නැහැ දිගට ඉන්නවා කියලා. ඒ දිගට ඉන්නවා කියලා තීරණය ගන්න වෙලාවේ එතන හිටපු තරුණ තරුණියන් හැමදෙනාම දිගට ඉන්නවා කියලා තීරණය ගනිද්දී උන්ට විශ්වාසයක් තිබුණා මේ අපි කතා කරා එක කරන්න පුළුවන්ද කියලා. නමුත් උන්ට විශ්වාසයක් තිබුණා එහෙම ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒකට පිරිස් එනවා කියලා. ඉතින් දැනට ඇත්තටම මේකට වැඩිපුර කොළඹ අවටින් ආපු අයගෙන් තමයි දැනට මේක සමන්විත වෙලා තියෙන්නේ. පිටින් එන අය පිටින් දුර පළාත් වලින් ආපු අය අඩුයි ඇත්තටම. නමුත් දැන් ඉදිරියේදී අවුරුද්දෙන් පස්සේ වගේ පිටිනුත් එන කතාවක් යනවා ඒගොල්ලෝ අතර. දැන්ට අර මේ කොළඹ අවට අය මේකට ඇවිල්ලා බලංගොඩදී ගාල්ලේදී මහනුවරදී ඒ ප්‍රදේශවල අය විශාල විරෝධතා සංවිධානය කරලා තිබ්බා ඊයේ දවස් ඇතුළත. මේ ඒක නිසා මට හිතෙන්නේ අර ආණ්ඩුව උනත් හරි තක්සේරුවකට පැමිණිය යුතු තියෙනවා. ඒ කියන්නේ ඒක ඉලක්කම් වලින් මනින්න බැරි එකක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී පවා සක්‍රිය වෙන්නේ මැතිවරණයක් කියන්නේ දේශපාලන වශයෙන් උණුසුම් වෙන අවස්ථාවක්. එහෙම එක්කදී පවා සක්‍රිය වෙන්නේ සුළුතරයක් නේ. එතකොට මේ සක්‍රිය වෙන කොටස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක දැවැන්ත ආණ්ඩු විරෝධයක් ලෙස පොලාපනිමින් තියෙනවා. ඒක ආණ්ඩුව සැලකිල්ලට ගත යුතුයි කියන එක තමයි මගේ නම් අදහස. හොඳයි, ඔබ කියනවා මේ සංඛ්‍යා ඊතරම්ම වැදගත් වෙන්නේ නැහැ කියන කාරණාව. නමුත් පුබුදු ජයගොඩ සහෝදරයා ඔබෙන් ඊළඟට අහන්න බලාපොරොත්තු වන ප්‍රශ්නයත් සංඛ්‍යා සම්බන්ධයෙන්මයි. ඊට පෙරාතුව මෙල්බන් මැදිරිය වෙලාව මතක් කරනවා රෑ 11යි විනාඩි 22යි. මේ වෙලාවේ අන්තර්ජාලය ඔස්සේ pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙලා තිබෙනවා. බොහෝ රටවල් වල ඉඳලා එයත් සජීවීව ඔබට සවන් දෙමින් සිටින්නේ. දැන් මේ අපි අංක ගැන කතා කරනවා. විශේෂයෙන්ම මේ අරගලයේ ප්‍රධානතම මාධ්‍ය බවට පත් වුණේ Facebook එහෙම නැත්නම් WhatsApp වගේ තැන්. අපි දකිනවා GoToGo Home කියලා යම්කිසි වැකියක් ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරනවා. දැන් මේ වැකිය ප්‍රසිද්ධ වීමේදී මිලියන 2ක් ඉක්මවා ගියා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. හැබැයි අපි දකිනවා එකම කෙනා මේ 100,000 වතාවක් GoToGo Home කිය ටයිප් කරමින් මේ මිලියන 2 ඉතාමත් ඉක්මනින් ළඟා කරගන්න උත්සාහ කරනවා. දැන් මෙවැනි ව්‍යාජ ක්‍රම මගින් මේ මිලියන 2 පසු කරන වගේ දේවල් කරලා යම් කිසි අධිතක්සේරුවකට ආවාදෝ කියලා ඔබ හිතන්නේ නැද්ද මේ අරගලේ අරමුණ?
ඔව් ඕන මාර්ගලයක මං හිතන්නේ එහෙම වෙන්න පුළුවනි. ඒක ගැන ඇත්ත තියෙන යථාර්ථය ගැන අදහසක් ගන්න එක අපිට වඩාත් වැදගත් මං හිතන්නේ. ඒකෙදී අර දැන් Facebook වල සිද්ධ වෙන දේ නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ hashtag කොච්චර වැටුණද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. දැන් අපි ඉන්න ප්‍රදේශ මට්ටමින් ගම් මට්ටමින් අපි දැන් උදාහරණයකට මම ජීවත් වෙන ප්‍රදේශය ගත්තොත් මේ මෙතන මේ ගාම නිලධාරී වසමේ තියෙන ගෙවල් වලින් ඒගොල්ලන්ගේ දේශපාලනයේ හැසිරෙන විදිහ ගැන ඒගොල්ලන්ගේ දේශපාලන අදහස් ගැන දල කියවීමක් තියෙනවනේ. එතකොට ඒක ඒ අය හැමෝම පොහොට්ටුවට ඡන්දය දෙන තැනක ඉඳලා පොහොට්ටුවේ අය ඡන්දය ඉල්ලන්නවොත් ගහලා පන්නනවා කියන තැනකට වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒක මං හිතන්නේ අපිට ඔය හැෂ්ටැග් ගානෙන් හරි ඒව මනින්න බෑ. ඒව නිකන් ප්‍රචාරක වැඩනේ. අර දැන් ආරම්භ වෙද්දී Facebook group වලින් WhatsApp group වලින් තමයි මේක පටන් ගත්තේ. නමුත් දැන් මේ වෙනකොට ප්‍රාදේශීය වශයෙන් උද්ඝෝෂණ සංවිධානය කිරීම සඳහා කමිටු හැදිලා තියෙනවා. එතකොට දැන් මෑතකදී තුන්වෙනිදා ඇඳිරි නීතිය මැද දැන් මම ජීවත් වෙන අතුරුගිරිය නගරයේ කළා උද්ඝෝෂණයක්. ඒකට විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ඔක්කොමලා වගේ එකට සම්බන්ධ වුණා. ඒක Facebook WhatsApp කතාවක් නෙමෙයි. ඒක මේ ප්‍රදේශයේ තරුණයෝ විශේෂයෙන් ඔය ත්‍රිවිල් එළවන තරුණයෝ ඒගොල්ලෝ තමයි ගෙවල් වලට ඇවිල්ලා කිව්වේ අහවල් වෙලාවට උද්ඝෝෂණයක් තියෙනවා එන්න කියලා. ඒකට ප්‍රතිචාර දක්වමින් දැන් මම ඉන්න ලේන් එක ගත්තොත් මේ හැමදෙනාම ඒකට ගියා, පවුල් පිටින් ගියා. එතකොට ඒ සංයුක්ත අත්දැකීමෙන් තමයි මේ මම නම් කිව්වේ විශාල ආණ්ඩු විරෝධයක් එමින් තියෙනවා, මේකට ආණ්ඩුව හිස නැමිය යුතුයි කියලා. ඒක අරකට වඩා එහා දෙයක්. අර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මට ඉස්සෙල්ලා එක කියන්න බැරි වුණා. ඇත්තටම අපි මේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් අනුමත කරන්නේ නැහැ. මේ ඔය මිරිහාන සිද්ධිය ගත්තොත් එහෙම මිරිහාන සිද්ධියේ අපේ සහෝදරවරු හිටියා. ඒ නිසා ඒ අයගේ නිරීක්ෂණයකුත් තියෙනවා. මේ බස් ගිනි තැබීම සිද්ධ වුණේ එකපාරටම පිටින් කඩම් පැනපු පිරිසකකින්. එතකොට මේකේ හිතාම සැකසහිත අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ බස් රථය තිබුණේ පොලිස් වලල්ලකට එපිටින්. එතකොට බස් රථය ගිනි තියන්නේ තනි මිනිස්සෙක් ගිහිල්ලා ටයර් 4ට ගිනි තියලා පෙට්‍රල් ටැංකිය ඇතුළටත් ගින්දර දානවා. ඒකට අදාළ වීඩියෝ තියෙනවා. එතකොට ඒක වෙනකල් පොලිසිය ඔහෙ බලාගෙන ඉන්නවා. එතකොට මුලින් ටයර් 4 ගිනි තියද්දී බස් එක බේර ගන්න තිබුණා. අර මිනිස්සුන්ට ගහන්න වතුර මැෂින් ගෙනල්ලා තිබුණා. වතුර මැෂින් වලින් මිනිස්සුන්ට ගහනවා වෙනුවට ටයර් 4ට වතුර පාර ඇල්ලුවා නම් බස් එක බේර ගන්න තිබුණා. එතකොට මේ හිතාමතාම බස් ගිනි තැබීම් වගේ දේවල් අපි පුබුදු ජයගොඩ සහෝදරත් එක්ක තමයි කතා කරමින් ඉන්නේ. නැවතත් කතාවක් යම්කිසි ආකාරයකට දුර්ලකතන මාර්ගවල අවහිරතාවයක් අපට පේනවා. අපි මේ සැකයක් විදිහට තිබුණා. දැන් ඒක ඔප්පු කරන්න. ඔව් අපිට විනාඩි කිහිපයක් ඔබේ හඬ ඇහෙන්නේ නැතුව ගියා. ඉතින් මා විශ්වාස කරනවා ඔබ කතා කළේ මේ බස් රථය ගිනි තැබීම සම්බන්ධයෙන්. අපි මේ ආයමත් කතාවක් අපේ මේ ප්‍රධානතම මාතෘකාවට යමු. මොකද ඔබත් මාත් අපි දෙදෙනාම පිළිගන්න කාරණාවක් තමයි මේ Facebook එකේ තිබෙන hashtag ප්‍රමාණයෙන් අරගලයක් මනින්නට බෑ කියන කාරණාව. දැන් මේ අරගලයේ ප්‍රධානතම මාතෘකාව තමයි ගෝටා go home කියන එක. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම්කිසි හේකින් ගෙදර ගියොතින් එහෙම නැත්නම් ජනාධිපති ධූරය අත්හැරියොතින් රටට ඇත්වන ඉරණම කොහොමද ඔබ විග්‍රහ කරන්නේ? දැන් කවුද එතකොට ඊළඟට එන්නේ? මොකද කිසිම නායකයෙක් ගැන මේ උද්ඝෝෂණකරුවන් අරගලකරුවන් කතා කරන්නේ නැහැ. එතකොට පාර්ලිමේන්තුවෙත් ඉන්නේ දූෂිතයන් කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? ගෝඨා ගෙදර ගියායින් පස්සේ මොකද වෙන්නේ? දැන් ජනතාවගේ පැත්තේ ඉල්ලීම තියෙන්නේ ගෝඨාභය ගෙදර යාම සහ විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කිරීම. ඒ අතර පාර්ලිමේන්තුවට තමන් කැමති විදිහට වැඩ කරගෙන යන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුව යම් විදිහක මහජන විධානයකට යටත් විය යුතුයි කියන එක තමයි මිනිස්සු ඔය තරම් සංයුක්ත විදිහට නොවුනත් දැන් බස් එකේ කෝච්චියේ හම්බෙන මිනිස්සෙක් එක්ක මේකට මොකද කරන්න කියලා කතා කරද්දී සාමාන්‍ය මිනිස්සු කියන කතාව. එතකොට ඒ කතාව මම හිතනවා ඒකේ තියෙනවා යම් අපිට ගත යුත්තක්. ඒක තමයි මේ තියෙන ව්‍යුහයම. ඒ කියන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ කියන ව්‍යුහයම ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට යා යුතුව තියෙනවා. එතකොට දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යනවා නම් ඉතින් ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණාට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුයි. ඒ මාසය ඇතුළත කතානායකවරයා හෝ අගමැතිවරයා ජනාධිපති ධූරයේ වැඩ බලනවා. කොහොමනේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. නමුත් දැන් ජනතාව
හිතින්නේ එක පැත්තකින් ජනාධිපතිවරයා ඉවත් වෙන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා පාර්ලිමේන්තුව තමන් විසින්ම විසිරෙන්න කියලා. මොකද පාර්ලිමේන්තුවට පුළුවනි එක්ක මුදල් පනතක් පරාජය වීමෙන් හරි එහෙම නැතිනම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳ සරල බහුතරයක යෝජනාවක් ගෙනීමෙන් විසිරුවා හැරෙන්න. එතකොට එහෙම එකක් තමයි දැන්ට ජනතාවගේ පැත්තෙන් යෝජනාව තියෙන්නේ. එතකොට මේක සම්බන්ධ දැන් මිනිස්සු ඉන්නේ තමන් ශනිකව මුණ දීලා ඉන්න ප්‍රශ්නෙට වහාම පිළිතුරක් අවශ්‍යයි. මේ අයකින් කිසිම පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාමය කරුණු වගේ දේවල් ජනතාවට අදාළ නැහැ. නමුත් අපි දේශපාලනය කරන අය අපි සිටිය යුතුව තියෙනවා මෙන්න මේ ජනතාභිලාෂය. මිනිස්සු කියන්නේ 225ත් එපා, ජනාධිපතිත් එපා. ඒ වෙනුවට ජනතාවට යම් මේවා සියල්ල අධීක්ෂණය කරන බලයක් අවශ්‍යයි කියලා කියද්දී දැන් විශේෂයෙන් ඉල්ලා හිටින නියෝජිතයන් ඇලි කැඳවීමේ බලය අවශ්‍යයි කියලා. එතකොට ඒ වගේ එකක් ඒවා සාමාන්‍ය ලෝකේ තියෙන ඒවා. දැන් උදාහරණයක් විදිහට ස්විට්සර්ලන්තේ තියෙනවා. right to recall කියන එක තියෙනවා. ඊට පස්සේ අසල්ලස ඉන්දියාවේ පවා ජුඩිෂරි රිවිව් තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන අනපනත් ජනතාවට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. දැන් අපි උදාහරණයක් ගන්නකො මේ පහුගිය දවස්වල ඉඩම් සංවර්ධන සංශෝධන පනත සම්මත කරා මේ පාර්ලිමේන්තුව සම්මත කරාට ගොවීන්ට පුළුවන් අධිකරණයට ගිහිල්ලා ජනමත විචාරණයක් කැඳවගෙන ඒ පනත අවලංගු කරවන්න. සහ ඒ පනතට අත උස්සපු ඔක්කොමලව නැවත කැඳවීම සඳහා මේ යෝජනා කරන්න. එතකොට මේවා ලෝකේ නැතිවත් නෙමෙයි. ලෝකේ දැනට ක්‍රියාත්මක වෙනේම තමයි මේ මිනිස්සු ඉල්ලමින් ඉන්නේ. එතකොට මේක වඩා විධිමත් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධ සැලැස්මක් හැදීමේ වගකීමක් අපිට තියෙනවා. අපි අද මේ අපි අපේ පක්ෂයත් තව වෘත්තීය සමිති බහුජන සංවිධාන ගණනාවක් එකතු වෙලා හැදිච්ච ජනාරගල ව්‍යාපාරය අපි අද සවස ජනාරගලය සඳහා මාර්ග සිතියමක් කියන තේමාව යටතේ මේ අරබුදය සඳහා ජනතාවගේ බලයක් කියන විසඳුම ගොඩනගන්නේ කොහොමද කියන එක සම්බන්ධ සංවාද සභාවක් පැවැත්වුවා. යම් පොයින්ට් කීපයක් සහිත සරල වැඩපිළිවෙලක් එළි දැක්වුවා. අපි හිතනවා මේ පදනම මත අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා දැන් මේ අරගලයේ ජනතාවගේ තියෙන ආවේගයන් වඩා දේශපාලනික තැනකට සංවර්ධනය කරගන්න. ඒකට අපි අරගලය තුල ක්‍රියාත්මක වෙනවා. අපි කිසිසේත්ම මේ අරගලය පාවා දෙන්න හරි මේ අරගලයට මඩ ගහන්න හරි එහෙම යන්නේ නැහැ. අපි අපේ ජීවිතවල සජීවී අත්දැකීමෙන් අපි දන්නවා මේ සමස්ත මහ ජනතාව තමයි මේ පාරට බහැලා ඉන්නේ කියලා. හොඳයි පුබුදු ජයකට සහෝදරයා දැන් අපි බොහෝ අයත් එක්ක කතා කරනවා. එතකොට ඒ අය කියනවා මේ අරගලය ගෝඨාභය ගෙදර යවලා මිසක් එහෙම නැත්නම් 225ම ගෙදර යවලා මිසක් අපි අතාරින්නේ නැහැ කියන කාරණාව. සමහර ටිකදී ඒවා තරමක් අර ආවේගශීලී අදහස් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අත්දැකීම් අඩුකම නිසා කියන අදහස් වෙන්නත් පුළුවන්. සමහරට සත්‍ය වශයෙන්ම වෙන්නත් පුළුවන්. දැන් ඔබ අත්දැකීම් බහුල ඒ වගේම අරගලවල ඉදිරියෙන්ම හිටපු උද්ඝෝෂණවල ඉදිරියෙන්ම හිටපු දැවන්ත චරිතයක්. ඒ නිසා මා ඔබෙන් අහනවා මේ අරගලය හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ගෙදර යවන්න පුළුවන්ද? ওই විදිහට ගෝල් ෆේස් එකේ කූඩාරම් ඇතුලේ ඉඳගෙන රැයක් පහන් කළා කියලා දවස් දෙක තුනක් නොකා නොබී හිටියා කියලා. එහෙම නැත්නම් කකා බිබී හරි කමන්නේ දවස් දෙක තුනක් ගෝල් ෆේස් එකේ හිටියා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ගෙදර යවන්න පුළුවන් කමක් තියනවද? මෙහෙම ඉතින් ලෝකේ අත්දැකීම් තියෙන්නේ ඔහොම ඒවා තමයි. ඒ කියන්නේ වෙනත් ආකෘති නැහැනේ. ඔය වගේ ආකෘති තමයි තියෙන්නේ. අපි උදාහරණයකට ගත්තොත් මේ ෆිලිපීනයේ මාකෝස්ගේ ඒකාධිපති පාලනය අවසන් කරද්දී මිනිස්සු පාරවල් වලට බහැලා ඔහොම තමයි ඒක කළේ. එතකොට මේක මං ඉස්සෙල්ලත් කිව්වේ එකයි මේක සටන් කරන ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක නිශ්චිතවම ජනාධිපතිවරයා ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔහු දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මැන්ඩේට් එක කියලා කියන්නේ. ජනතාවගෙන් ඔහුට ලැබුණු ජනවරම කියන එක දැන් ජනතාව කියනවා ඒක නැවත ලබා ගත යුතුයි. ඒක උරගා බැලිය යුතුයි කියලා. එතකොට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඒ යම් විදිහකට හරි නම්‍යශීලී වෙනවා නම් එයාට කරන්න තියෙන්නේ එහෙමනම් එක්කෝ මැතිවරණයක් ඇඳවලා මේක උරගා බැලීම. එහෙම නැතිනම් ඇත්තටම ඉල්ලාස්වීම ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීම. එතකොට ඒක සිද්ධ නොකර දිගින් දිගට බලහත්කාරයෙන් රැඳී සිටීම හරහා ආණ්ඩුවටවත් මං හිතන්නේ මුකුත් උත්තරයක් හම්බෙයි කියලා. දැවැන්ත ජනතා විරෝධයක් මැද ඒ කියන්නේ මෙතන ප්‍රශ්න ගෝල් ෆේස් අරගලෙම නෙමෙයිනේ මුළු රට පුරාම දැන් ඔබ දන්නවා ඇති පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට වාහනේ ගහලා තියෙන පාර්ලිමේන්තු മന്ത്രി කියන ස්ටිකර් ඉවත් කරන්න උනානේ. පාර්ලිමේන්තු മന്ത്രി කියන ස්ටිකර් එක තියෙන වාහන දැක්කොත් දකින හන්දිවලදී මිනිස්සු ඒවට ගහනවා. එහෙම තත්ත්වයක් ආවනේ. එතකොට දැන් ඒවා ඒකට මොකද්ද කියන්නේ? හැබැයි අපි එතනදී ඔබට පොඩ්ඩක් මට බාධා කරන්න වෙනවා. අපි දකිනවානේ දැන් අණ්ඩු කුමාර දිසානායක මහත්මයා මේ ඔය අරගල කරුවන් මැදටම එනවා. හැබැයි ඔහුව ඉතාමත්ම සාදරයෙන් ඒ ජනතාව සිප වැළඳ ගන්නේ.
ඔව් සමහර මන්ත්‍රීවරු සම්බන්ධ දැන් උදාහරණයකට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ලොකු විරෝධයක් නැහැ මේ විශේෂ විරෝධය තියෙන්නේ අ, අ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය මෙන්න මේ කඳවුරු සම්බන්ධ තමයි විශේෂ විරෝධයක් තියෙන්නේ ඒක එන්න හේතු වෙලා තියෙනවා දැන් අපි උදාහරණයකට හිතන්න දැන් යහපාලන ආණ්ඩුව බිඳ වැටිලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ තරම් විශාල ජනවරමක් ලැබෙද්දී ඒකට බලපෑවා ජහපාලන ආණ්ඩුව අමුවේම පොරොන්දු සහ ජනතා අපේක්ෂා උල්ලංඝනය කරපු එක. පාස්කු ප්‍රහාරය, මහ බැංකු මුදල් මංකොල්ලය මේවා සියල්ල බලපෑවා. එතකොට එවැනිම බරපතල අවිශ්වාසයක්, එවැනිම බරපතල අපේක්ෂා භංගත්වයක්, විරෝධයක් සහ වෛරයක් ඇවිල්ලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව. ඒකේ ඇවිල්ලා තියෙන වැඩිපුරම දැන් මගේ නිරීක්ෂණය තමයි ඊටාම වෛරී සහගත ලෙසම මේ ගෝඨා පිස්සෙක්කීකේ කෑ ගහන්නේ ගිය වතාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වැඩ කරපු අය. දැන් මම දන්න මගේ මේ ප්‍රදේශයේ ඉන්න අසල්වැසියෝ අතරත් සද්ද නැතුව ඡන්දෙ දීලා ආපු අය නෙමෙයි වැඩිපුරම දැන් මේ සක්‍රිය වෙලා ඉන්නේ. ගෙවල් වල කැන්වසින් ගිහිල්ලා තමන්ගේ ගෙවල් වල මැතිවරණ කාර්යාල දාගෙන ලීෆ්ලට් බෙදාගෙන එහෙම වැඩ කරපු අය තමයි මේ හාදය කරපු වැඩේ නිසා අපිට පාරි බැහැලා යන්න බැරි වෙලා තියෙනවා කියන පදනමින් විශාල විරෝධයකට ලක් වෙලා තියෙන නිසා දැන් අහිමි වෙලා ජනාධිපතිවරයාට අහිමි වෙලා තියෙන්නේ ඔහුගේ ව්‍යුහය. ඔහුව ජයග්‍රහණය කරපු මිනිස්සු සහ ඒ මිනිස්සුගෙන් සමන්විත ප්‍රාදේශීය ව්‍යුහයන් තමයි අහිමි වෙලා තියෙන්නේ. ඒව ඔක්කොම අහිමි වෙද්දිත් බලහත්කාරයෙන් ඉන්නවා කියලා කල්පනා කරොත් ඉතින් කුණු කූඩේ තමයි නතර වෙන්නේ. ඉතින් අර ඒගොල්ලන්ගේ පැත්තෙන් මෙහෙම එකක් ඇති. ඒ කියන්නේ දැන් ගෝඨා ගෝ හෝම් කිව්වට මේ ගෙදර නෙමෙයි යන්න වෙන්නේ මේ ඔය බැසිල් වගේ අයගේ වංචා දූෂණ හෙලිදරව් කරගන්න බැලුවොත් එහෙම හිරේ තමයි යන්න වෙන්නේ කියන ප්‍රශ්නකුත් ඇති. ඒ නිසා බලය අතහරින්නේ නැහැ කියන අදහසක ඒගොල්ලෝ ඉන්නවා ඇති. මේ ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒකට හිතන කරුණු ඇති. මම කල්පනා කරන්නේ පුද්ගලිකව මේ වෙලාවේ ඒගොල්ලෝ මේ චණ්ඩිකමකට ඉන්නවා කියලා. ඒගොල්ලෝ හිතනවා ඇති ඉන්න එක හානි කරයි. මේ නමුත් අස් වෙලා ගියොත් ඊටත් වඩා හානි කරයි වගේ හිතනවා ඇති. ඒ නිසා ඒගොල්ලන්ට බලපාන හේතුවකුත් ඇති. හොඳයි අපි මේ ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නෙට පොඩ්ඩක් වාද කරන්න වෙනවා. ඒට හේතුව තමයි දැන් ඔබ කියනවානේ මේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නමක් සම්බන්ධයෙන් අපි ඒ මතක් කරපු හින්දාම මම මේ ප්‍රශ්නේ අහන්නට ඕනේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි පසුගිය කාලවකවානුව පුරාම ජනතා අප්‍රසාදයටපත් උනේ. හැබැයි අපි දකින්නේ නැහැ මේ සටන් පාටවල එහෙම නැත්නම් මේ පූර්වවල මේ උද්ඝෝෂණවල බැසිල් ගෝ හෝම් කියලා වගේ සටන් පාටයක්. එතන මොකක් හරි දේශපාලන උප්පරවැට්ටියක් තියනවාද කියලා සමහරෙක් කුකුසක් පළ කරනවා. දැන් ඔබ කොහොමද ඒක දකින්නේ? බැසිල් ගෝ හෝම් කියලා කියන්නේ නැත්තේ ඇයි? නෑ ඒක නම් වෙන්නේ නැත්තේ මම හිතන්නේ මේ කැබිනට් මණ්ඩලයේම ඉල්ලා අස්සුනානේ. කැබිනට් මණ්ඩලයේම ඉල්ලා අස්සුනා අලුතෙන් පත් වෙන කැබිනට් මේ ආණ්ඩුවම තිබියදී පවා අලුතෙන් පත් වෙන කැබිනට් මණ්ඩලයක මහින්ද රාජපක්ෂ හැරුණු විට වෙන රාජපක්ෂ කෙනෙක් නෑ කියලා තහවුරුවක් ආණ්ඩුවේ මැති ඇමතිවරුම දෙමින් හිටියා. ඒක සමහර විට බලපාන්න ඇති. දැන් ඒ වෙනුවට කට්ටිය කෑ ගහන්නේ බැසිල් හොරා එහෙම කියලා තමයි කෑ ගහන්නේ. එතකොට ඒ පිළිබඳ විමර්ශන අවශ්‍යයි කියලා තමයි කෑ ගහන්නේ. ඔහු විසින් කළා කියලා චෝදනා එල්ල වෙලා තියෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන අවශ්‍යයි කියලා තමයි මිනිස්සුන්ගේ පැත්තේ ඉල්ලීමක් තියෙන්නේ. ඒක අර ගෝ හෝම් කියන එක මං හිතන්නේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අසීම විසින් වෙනස් වුණා. හොඳයි අපි ආයමත් කතාවක් යනවා මේ අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටම. දැන් ඔබ කියනවා මේක ජනාධිපතිවරයා තමන්ගේ පැත්තෙන් තමයි තීරණය ගන්න ඕනේ. ජනතාව ලබා දුන්න ජනවරමට ජනතාව කැමති නැහැ කියනවා නම් ඔහු ඉල්ලාස් වෙලා යම්කිසි විදියකින් ජනතාවට කැමති කෙනෙක්පත් කරගන්නට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන කාරණාව. අපිට පසුගියදා පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ ආණ්ඩුව නියෝජනය කරමින් එතුමා කියනවා ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලාස් වෙන්නේ නැහැ කියන කාරණාව. මා විශ්වාස කරනවා තවත් පැය කිහිපයකින් අලුත් කැබිනට්ටුවක් දිවුරුම් දෙනවා කියලා. ඒ වගේම පේනතෙක් මානයකවත් ආණ්ඩුව වෙනස් වෙන කාරණාවක් නැහැ. ඔබට පෙර ආතුව මා සජීවී ලෙස කතා කරා උදේ ගමන් පිළ හිටපු අමාත්‍යවරයාත් එක්ක. එතුමා කියනවා දෝෂාභියෝගයක් සඳහා 113ක් හොයාගන්නටවත් විපක්ෂයේ සමත් නැහැ කියන කාරණාව. මේ සියල්ලෙන්ම ගම්‍ය වෙන්නේ පුබුදු ජයගොඩ සහෝදරයා දැන් ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ. ජනාධිපතිවරයා ගෙදර යන්නේ නැහැ. ඔය උද්ඝෝෂණ කිසිම දෙයක් ඔවුන් තම දොයිතුවකටත් ගණන් ගන්නේ නැහැ. විශාල ජනවරමක් ඔවුන්ගේ පැත්තේ තියෙන්නේ කියලා. එහෙම වුණොත් මේ අරගල කරුවන්ගේ ඊළඟ ක්‍රියාමාර්ග මොන වගේ වෙයිද? නෑ ඉතින් ඉන්නව නෑ ඒගොල්ලන්ට ওই විදිහටනේ ඉන්න වෙන්නේ.
දැන් ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් මැති ඇමතුරුවත් කවුරුත් තමන්ගේ ගෙවල් වල නැහැ. තමන්ගේ නිල නිවාසවලත් නැහැ. ඒගොල්ලෝ එක එක හිතවතුන්ගේ තැන්වල හෝටල් වල හැංගිලා ඉන්නේ. ඒගොල්ලෝ පාරේ බැහැලා යන්නේ නැහැ. යද්දී නිල වාහනවල යන්නේ නැතුව වෙන හිතවතුන්ගේ වාහනවල හැම හැංගිලා තමයි යන්නේ. එතකොට පාර්ලිමේන්තුව ඇතුලේ ලොකු කතා කියන්න පුළුවන් ඔය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එහෙම. හැබැයි ගමට යන්න බෑ. ඉතින් ඔය විදිහට තව අවුරුදු 3ක් ඉන්නවද කියලා ඒගොල්ලෝ තීරණය කරපු දැන් ඉතින් කොහොමත් ඊට පස්සේ මේකේ මැතිවරණයක් ඇඳවන්න හරි එහෙම එකක් වෙනවනේ. එතකොට මේකේ වැදගත්ම දේ තමයි අපේ පැත්තෙන් දකින වෙනද වගේ ඡන්දයක් වෙනකල් බලාගෙන ඉන්නේ නැතුව ඊට කලින් නියෝජිතයන් ජලි කැඳවිය යුතුයි. නියෝජිතයන් ඉල්ලාස් කළ යුතුයි. මේ ව්‍යුහයන් විසුරවා හැරලා වෙනත් ආකාරයක ව්‍යුහයන් අවශ්‍යයි කියලා ජනතාවගේ පැත්තෙන් ආපු වර්ධනය, ජනතාවගේ පැත්තෙන් ආපු උද්ඝෝෂණය. ඉතින් ඒක අපි උත්සාහ කරනවා කල්පවත්නා ව්‍යුහයක් බවට පත් කරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි එක වාක්‍යයක් අපි උත්සාහ කරමින් ඉන්නේ දැනට මේ ගොඩනැගෙමින් තියෙන ක්‍රියාකාරී කමිටු තියෙනවා ප්‍රාදේශීය වශයෙන් ගොඩනැගෙන ක්‍රියාකාරී කමිටු දේශපාලනය සම්බන්ධ තීන්දුව తీරන ගන්න මහජන සභා බවට පත් කරන්න තමයි අපි දැනට උත්සාහ කරමින් ඉන්නේ. එතකොට ওই පාර්ලිමේන්තුව ඇතුලේ මොනවා කරත් ඒ අනපනත් ඔක්කොම අපස්සට හරවන්න පුළුවන්. එවැනි බලයකින් මෑත කාලේ ආණ්ඩුව සම්මත කරන්න හදපු ගොඩක් ඒවා. මේ ඒවා ජනතා බලයෙන් ආපස්සට හරවලානේ තියෙන්නේ. නිසා ඉදිරියට ඒක ඊටත් වඩා වැඩිපුර ශක්තිමත් වේවි. ඔව් මං ඊළඟට ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙට පසුගියදා හරියට මේ වෙලාවේ සජීවීව අපිත් එක්ක එකතු වුණා සමගි ජන බලවේග වෙනුවෙන් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහත්මයා. මං එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා දැන් අරගලය කොයි පැත්තද තියෙන්නේ එහෙම නැත්නම් ජනතාව කොයි පැත්තද ඉන්නේ කියලා. එතුමා පැහැදිලිවම ප්‍රකාශ කරනවා ජනතා විමුක්ති පෙරමුණවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයවත් පැත්තේ නෙමෙයි ජනතාව ඉන්නේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් වෙනුවෙන් තමයි මේ සටන් කරන්න කියලා. දැන් එතුමා එහෙම කියනකොට ඔබතුමා කියනවා මේ සමගි ජන බලවේගයේ ඉන්න മന്ത്രിවරුන්ටත් එළියට බහ ගන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා. කොහොමද මේ දෙක අපි සංසන්දනය කරගන්නේ? ඔය ඉතින් තිස්සත්තනායක මහත්තයා ඉතින් එක එක වෙලාවට එක එක කියනවා. ඒව මං හිතන්නේ අපි ලොකුවට ඒවට වාද කරලා වැඩක් නැහැ. ඉතින් අපිට අත්හදා බැලීමක් කරන්න අවශ්‍ය නම් ඔය උද්ඝෝෂණ තියෙන වෙලාවක සමගි ජන බලවේගයේ മന്ത്രിවරු ඒ උද්ඝෝෂණයක් ළඟට ගියා නම් බලා ගන්න තිබුණා. මේ මොකද්ද වෙන්නේ කියලා. මීට කලින් ගිය බොහෝ අවස්ථාවලදී හූ කියලා එළෙව්වා. එන්න දුන්නේ නැහැ. හොඳයි. අපි මේ ඊළඟට කතා කරමු. දැන් මේ උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණෙත් යම් කිසි සහයෝගයක් තියෙනවා වගේ අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම ජාතික ජන බලවේගය මෙහි බොහෝ තැන්වල අපි දැකලා තියෙනවා. හැබැයි නායකයෝ එළියට ආවේ නැති වුණත් ඔවුන් කියන්නේ මේක නිර්පාක්ෂිකයි කියලා. අදහසක් නැද්ද ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය සහ අනෙකුත් කණ්ඩායම් විපක්ෂ කණ්ඩායම් එකතු වෙලා එක තැනක ඉඳගෙන මේ අරගලය මෙහෙවන්න? අපිට සමගි ජන බලවේගය හරි එක්සත් ජාතික පක්ෂයත් එක්ක කිසිම ආකාරයක එකඟතාවයක් නැහැ. ඒක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයක් නැහැ වගේම තමයි. අර කඳවුර සමගත් අපිට එකඟතාවයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් සමග අපේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම තිබියදී අපි මැතිවරණ පෙරමුණකදී එකට එකතු වෙන අදහසක් නැහැ. ඒක අසීරුයි. ඒක අසීරු වෙන්නේ මැතිවරණ පෙරමුණක් හැදෙද්දී හැමතිස්සෙම ප්‍රතිපත්ති මූල ධර්ම සම්බන්ධ විශාල එකඟතාවයන් අවශ්‍යයි. මම හිතන්නේ අපි අතර තියෙන පරතරය දවසින් දවස පුළුල් වෙමින් තියෙන්නේ. ඒ නිසා මැතිවරණ පෙරමුණ වගේ එකට යන්න පුළුවන් කියලා. මැතිවරණ පෙරමුණකට යනවා කියලා කවුරු හරි හිතුවා වුණත් එහෙම එකකට අවශ්‍ය කරන මූලික කොන්දේසිය තමයි පොදු ජනතාවගේ ප්‍රශ්නවලදී පොදු අරගලවලදී එකට අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තටම මේ සඳහා අපි උත්සාහය දැරුවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් සාකච්ඡාවක් ඉල්ලුවා මේ සම්බන්ධ අපිට සාකච්ඡා කළ යුතුයි කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සාකච්ඡාව ලබා දුන්නේ නැහැ. ඉතින් පස්සේ වෙලාවක ලාල්කාන්ත සහෝදරයා කියලා තිබුණා කොහොමත් ඒගොල්ලෝ විමල් වීරවංශ එක්ක දේශපාලනය කරත් අපිත් එක්ක දේශපාලනය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි වතාවල් දෙක තුනක් උත්සාහ කරා වුන් සමග යම් එකඟතාවයකින් වැඩ කරන්න පුළුවන්ද කියලා. අවසන් වතාවට අපි උත්සාහ කරා එක් දින සංකේත වැඩවර්ජනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිත් එක්ක ඒකාබද්ධ වැඩකට යන්න පුළුවන්ද කියලා. නමුත් ඉතින් ඔවුන් අර ඉතිහාසයේ ඉඳලා ඔවුන්ගේ තියෙන ක්‍රමයක්, ඒ ක්‍රමය ඇතුලේ ස්වශක්තිය මත විශ්වාසය තැබීමනේ ඔවුන්ගේ තියෙන්නේ. ඒක ගැන පොඩි අතිතක්සේරුකුත් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඊළඟ මැතිවරණයකදී බලය හම්බෙයි වගේ නෙමෙයි හිතාගෙන ඉන්නේ. එතකොට ඒව සම්බන්ධයෙන් අධිතක්සේරුවක් තියෙනවා. ඉතින් මේ තත්වය ඇතුලේ
එකඟතාවයන් නිර්මාණය කර ගැනීම අසීරුයි කියලා තමයි දැනට පේන්නේ. නමුත් අපේ උත්සාහය අපි අතහැරලා නැහැ. ඇත්තටම ගමේ ඉන්න නගරේ ඉන්න බිම ප්‍රාදේශීය වශයෙන් ඉන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්න, සමග ජන බලවේගයට ඡන්දෙ දුන්න, පොදු ජන පෙරමුණට ඡන්දෙ දුන්න ඒ අයත් එක්ක මීට වඩා පහසුවෙන් මේ යම් දේශපාලන එකඟතාවලට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ අරගලය ඇතුලේ ඒ හැමෝමත් එක්ක එකට වැඩ කරනවා. ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණයි අපි අතර අනිත් ඒවාට වඩා ગેප් එක අඩු නිසා මම හිතනවා අපිට මේ ක්‍රියාවලිය ඇතුලේ යම් විදිහකට ඒක මිතියකට යන්න පුළුවන් වෙයි කියලා. ඒක අර එකම දේ තියෙන්නේ ඒක ඉහෙලින් ගොඩනගන්න බෑ. ඒක පහලින් එන තෙරපුමක් මත තමයි ගොඩනගා ගන්න වෙන්නේ. දැන් ඔබ කියනවා ජනතා විමුක්ති පෙරමුණ අධිතක්සේරුවක ඉන්නවා කියලා ඊළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවා කියන කාරණාව අපි දකිනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සංඛ්‍යා සහිතව කියන අපිට දැන් 80ක් තිබෙනවා, අපිට 50ට වඩා තියෙනවා. ඒ විදිහට ඔබ හිතන්නේ මේවා අධිතක්සේරුවක් පමණක්ද ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ මැතිවරණයකදී බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නැද්ද? ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයා බවට පත් වෙන්නට අනුර කුමාරට හැකියාවක් නැද්ද? ඔව් ඉතින් ඒක එහෙම වෙන්නේ අනිත් අය දේශපාලනේ නොකර හිටියොත්නේ. දැන් ඒක එහෙම වෙන්නේ නැහැනේ. දැන් ස්ථීරවම පාලක පොදු ජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට වඩා ආකර්ශනීය වෙන අපේක්ෂකයෙක් ගැන කල්පනා කරයි. සමගි ජන බලවේගය වගේ එකක් සජිත් ප්‍රේමදාස වෙනුවට වෙනත් කෙනෙකුව වෙන පොදු අපේක්ෂකයෙක් වගේ කෙනෙක් ගැන කල්පනා කරයි. එතකොට මේ ඔක්කොම එන සන්දර්භයක් ඇතුලේ ඔය කියන ඉලක්කම් වලට යන්න අමාරුයි කියන එක තමයි අපේ අදහස තියෙන්නේ. කියන්නේ ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට දැන් ආසන 3ක් නේ තියෙන්නේ. ඉතින් ඔය 3 113ක් කරන්න තරමේ විශාල මහජන රැල්ලක් උන්ට ගොඩ නැගිලා නැහැ. ඉතින් ඒක අපිට බිමදි තේරෙනවා. ඉතින් ඒක කියන්නේ ඔවුන්ව ධෛර්යමත් කිරීම සඳහා නෙමෙයි. ඉතින් උන්ට දිගට ඒකට උත්සාහ කරන්න පුළුවන්. නමුත් ඒ උත්සාහයේ තරම් ප්‍රායෝගික නැහැ. හැමදාම මැතිවරණයට කලින් ඔය වගේ ඒවා කියමින් ඉන්නවා. මැතිවරණයක් ආවට පස්සේ මේ ප්‍රතිඵලයේ එන්නේ කියපු දේවල් වලට හාත්පසින් වෙනස් එකක්. ඉතින් ඊට වඩා ඒ කියන්නේ අපිට ඡන්ද කොච්චර හම්බ වෙනවද, අපේ മന്ത്രിවරු කොච්චර හම්බ වෙනවද කියන එකට වඩා ජනතාවට දේශපාලනයට සක්‍රියව සම්බන්ධ වෙන්න පුළුවන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී මාදිලියේ තියෙන කල්පවත්නා ව්‍යුහයක් ගොඩනගා ගන්න මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනේ. ඒකට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නම් අපිට ඒත් එක්ක වැඩ කරන්න පුළුවනි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකටත් එකඟ නෑ වගේ තමයි පේන්නේ. දැන් උදාහරණයක් විදිහට ජනතාව 225ම එපා කියලා කියද්දී ජනතා විමුක්ති පෙරමුණ කියනවා නෑ 222ක් එපා, අපේ 3 අපිට ඕනේ කියලා. ඉතින් ඒ විදිහට අර පාර්ලිමේන්තු ක්‍රමය ගැන ඇවිල්ලා තියෙන විවේචන එහෙම දියාරු කරන තත්ත්වයක් ඇතුලේ එවැනි දෙයකට පවා එකට වැඩ කරන්න පුළුවන් වේද කියන එක ගැන සැකයක් තියෙනවා. දැන් ඒ සැක තියෙන නිසාම ඊළඟ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් වෙනවා ඔබෙන් උත්තරයක් ලබා ගන්න. දැන් ඔබ කියනවා මේ වෙලාවේදී පොදු ජන පෙරමුණට පොහොට්ටුවට කිසිම ආකාරයකින් ජනතා ප්‍රසාදයක් නැහැ. ඒ අය යන්නෙත් හොරෙන් යන්නේ වාහනවල, නිල නිවාසවලත් නැහැ කියලා. ඒ වගේම තිසත්නායක මහත්මයා කරපු ප්‍රකාශයත් ඔබ ප්‍රතික්ෂේප කළා. ඔබ කියනවා එයටත් පුළුවන් නම් ඇවිල්ලා බලන්න කියලා. එතකොට ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් බොහොම අසීරුයි මන්ත්‍රී ආසන 3 තව 113ක් බවට පත් කරගන්න. එහෙමනම් මේ වෙලාවේ තිබෙන ජනතා විරෝධය කොතනද නැවතිලා තියෙන්නේ? කොයි පැත්තටද බර වෙලා තියෙන්නේ? ඒක මං හිතන්නේ මැතිවරණයක් පැත්තට නෙමෙයි බර වෙලා තියෙන්නේ. මැතිවරණයක් හැඳ වුණාට පස්සේ මිනිස්සු තීරණ ගන්න විදිහ මැතිවරණයක් හැඳවලාම තමයි බලන්න ඕනේ. මේ උද්ඝෝෂණයේදී ජනතාව අර මිනිස්සු අර කියන්නේ මේක නිර්පාක්ෂිකයි කියන්නේ ඒ අදහසින් මං හිතන්නේ. ඒ කියන්නේ යම් නිශ්චිත මැතිවරණ ඉලක්කයකට නෙමෙයි මේ අරගලේ පෙළ ගැහිලා තියෙන්නේ. එතකොට ජනතාවගේ පැත්තේ ඉල්ලීම තියෙන්නේ අපිට ඉක්මනට මැතිවරණයක් දෙන්න වගේ එකක් නෙමෙයි. කවුරුත් එහෙම ඉල්ලන්නේ නැහැ. ව්‍යුහයන් ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. එතකොට ඒ ව්‍යුහයන් ඔක්කොම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇතුලේ මොකද්ද විකල්පය කියන එක හදන වගකීම මම හිතන්නේ ඒක තියෙන්නේ දේශපාලන පක්ෂවලට, විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂවලට. අපි මේ උත්සාහ කරමින් ඉන්නේ අන්නේ විකල්පය ජනතාවගෙත් යම් අනුමැතියක් සහිතව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මොකද මැතිවරණ ක්‍රියාවලියේදී ඕනෑම දෙයක් සිදුවිය හැකි මේ එක සම්බන්ධ මේ අපිට පුරෝකථනයන් කරන්න හරි අමාරුයි. විකල්පයක් නොමැතිව ගමනක් යන එක ටිකක් හොඳ වැඩක් නෙමෙයි නේද? ඒ කියන්නේ දැන් ඊළඟට වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔක්කොම ලෙපා කියලා කියනවා. කිසිම කෙනෙකුට බලයක් ලැබෙන්නේ නැහැ. එතකොට පුබුදු සහෝදරයා දැන් අපිට විකල්පයකුත් නැත්නම් ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක. එතන රික්තයක් නැතුව කොහොම ඒ රික්තය පුරව ගන්න නැතුව කොහොමද අපි ඉස්සරහට අඩියක් තියන්නේ? මෙහෙම ඉතින් ලෝකේ හැම තැනම මහජන අරගල ඇවිල්ලා තියෙන මේ විදිහට.
තියෙන එකට විරෝධය පාමින් ඒක පරාජය කිරීම සඳහා මිනිස්සු පෙරට ආව මිසක මේ විකල්පය මෙන්න මේක කියලා ඔළුවේ ඇඳගෙන නෙමෙයි මිනිස්සු ආවේ. ඒක උනේ දේශපාලන ව්‍යාපාර වලින් මේ පාරවල් වලට ආපු ජනතාවට දේශපාලන නායකත්වයක් සැපයුවා. ඔවුන් මෙහෙයුවා මෙන්න මේ විකල්පයේ දිශාවට යමු කියලා. නැත්තම් ලෝකේ අපි කොහේ ගත්තත් කිසිම තැනක පාරට බහැපු ජනතාවට විකල්පයක් තිබුණේ නැහැ. ඔවුන් විකල්පයක් කියන පැත්තෙන් නෙමෙයි ඔවුන් ආවේ. මේ තියෙන පීඩාවට එරෙහිව තමයි ඔවුන් ආවේ. ඉතින් එතකොට මේකේ එකයි මම කිව්වේ මේකේ වගකීම ඇවිල්ලා තියෙන්නේ අපිට කියලා. මේකේ වගකීම ඇවිල්ලා තියෙන්නේ අපිට. අපි ඊටාම මේ සීරු මාරුවෙන් ඒ විකල්පේ නිර්මාණය කිරීම සඳහා උත්සාහ කරනවා. ඉතින් මේවත් තියෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු පාරට බහලා කතා කරමින් ඉන්න වෙලාවක ලොකු පඬිත කතා කියන්න බෑනේ ගිහිල්ලා. මේ ඕගොල්ලොන්ට තේරෙන්නේ නැහැ අපිට තමයි තේරෙන්නේ වගේ අපි කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඉතින් මේ ජනතාව යෝජනා කරන ජනතාව කියන දේවල් වල විකල්පයක ඡායා මාත්‍රයක් තියෙනවානේ. ඒ ඡායා මාත්‍රය මත ඉඳලා තමයි අපි power to the people බලය දියවන්නාවෙන් ඔබට කියන සටන් පාඨය අපි ගෙනාවේ. ඉතින් ඒක දැනට පොදු වශයෙන් පිළි අරන් තියෙනවා. power to the people කියන එක පොදු වශයෙන් පිළි අරන් තියෙනවා. උද්ඝෝෂණ වල ජනතාව ඒක පාවිච්චි කරනවා. ජනතා බලයක් කියන එක පාවිච්චි කරනවා. ඒකට ඒ ජනතා බලය කියලා නිකන් අර වියුක්ත තලයේ කියන එක ඇත්තටම ජීවමාන ලෙස කොහොමද වෙන්නේ කියන එක ඉරියන්දලා පෙන්වන එක අපේ වගකීමක් විදිහට තියෙනවා. අපි අද සවස මේ සම්බන්ධ ලේඛනයක් සහිත යම් මාර්ගසිතියමක් එළියට දැම්මා. ඒක තව වර්ධනය කරගත යුතුයි. මේ තියෙන තත්ත්වයක් එක්ක මේකත් එක්ක ඉඳිමින් සීරුමාරු වෙමින් ඇතිවෙන වර්ධනයන් ගණන් බලමින් තමයි විකල්පයක් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ. කියන්නේ මුලින්ම විකල්පයක් නිර්මාණය වෙලා ඊට පස්සේ ඒක ගැන මිනිස්සු කැමති වෙලා ඒකට මිනිස්සු පාරට බහැලා එහෙම තත්ත්වයක් ලෝකේ කවදාවත් ඇවිල්ලා නැහැ. මිනිස්සු හැමදාම පාරට බැස්සේ ආපු පීඩාවකට විරුද්ධව ඒ පාරට බහැපු මිනිස්සු අතරින් ඒ අරගලය තුලින් තමයි විකල්පය කියන එක සංවර්ධනය වුනේ. ඒක නිසා මේ වෙලාවේ අපිට කාර්යභාරය වැඩි කියලා අපි හිතනවා දේශපාලන ක්‍රියාදරයන් විදිහට. හොඳයි සමගිනටත් කාල සීමාව ඇවිල්ලා තියෙන නමුත් මම අවසානට ඔබෙන් අහන ප්‍රශ්නය ඔබ දැන් තරමක් විග්‍රහ කරමින් ආවයි තමයි දැන් වෙනත්ම ආකාරයක ක්‍රමවේදයක් ඔබ නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුවෙන් එපිට ජනතාවට බලයක් එහෙම නැත්නම් දියවන්නාවෙන් එපිට ජනතාවට බලයක් කියන කාරණාව අපිට ඉතාමත්ම කෙටියෙන් මේක විග්‍රහ කරන්න පුළුවන් ආයමත් වතාවක් අපේ වැඩසටහනට මගදී සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මොකක්ද මේ ඔබ යෝජනා කරන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ යාලට ජනාධිපති වෙන්නට ඕනේ. එහෙම නැත්නම් එයාට පාර්ලිමේන්තුවේ බලය ඕනේ. ගෝඨාභය අතුළු කණ්ඩායම් කියන්නේ ඒගොල්ලන්ට බලය ඕනේ. සමගි ජන බලවේග කියන්නේ ඒගොල්ලන්ට බලය ඕනේ කියන්නේ. ඔබ එතනින් එහාට යනවා. ඔබ කියනවා නෑ පාර්ලිමේන්තුවෙන් එපිට ජනතාවට තමයි මේ බලයක් ඕනේ කියලා කාරණාව. අපිට කෙටියෙන් විග්‍රහ කරන්න පුළුවන් කමක් තිබෙනවා නම් මට ඒක විග්‍රහ කරලා දෙන්න මොකක්ද මේ දියවන්නාවෙන් එපිට ජන බලවේගය කියලා කියන්නේ. ඇත්තටම අපි සරලව කෙටියෙන් ගත්තොත් එහෙම වෘත්තීය සමිතිවල නියෝජනයක්, ගොවි සංවිධානවල නියෝජනයක්, ශිෂ්‍යයන්ගේ නියෝජනයක්, ඊට පස්සේ ප්‍රාදේශීය වශයෙන් දැනට ගොඩනැගිලා තියෙන මේ අරගලය සඳහා ගොඩනැගිලා තියෙන ක්‍රියාකාරී කමිටු ඊට එහා ගිය ටිකක් පුළුල් මහජන සභා බවට පත් කරලා ඒ අයගේ ඡන්දෙන් තෝරා පත් කරගන්නා නියෝජිතයන් ඒ සියලු දෙනාගෙන් සමන්විත මහජන කවුන්සිලයක් තමයි අපේ යෝජනාව. අපි දියවන්නාවෙන් ඔබට බලයක් කිව්වේ ඒක. ඒ මහජන කවුන්සිලය දෙවන පාර්ලිමේන්තුවක් ලෙස කටයුතු කරනවා. විකල්ප පාර්ලිමේන්තුව ලෙස කටයුතු කරනවා. එතකොට ඇත්තටම දිත්ත බලයක් තියෙනවා. පාර්ලිමේන්තුව විවිධ අනපනත් සම්මත කරන්න යද්දී ඒ අනපනත් සම්බන්ධ තීරණ ජනතාවගේ සැබෑ නියෝජිතයන් විසින් මේ මහජන කවුන්සිලයේදී ගනු ලබනවා. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කරවීම සඳහා අර කලින් අනපනත් වෙනස් කරද්දී මිනිස්සු කලා වගේ ජනතාවගේ බලය පෙන්නලා ඒවා හරහා තමයි අපි උදාහරණයක් ගන්න ඉඩම් අයිතියට අදාළ අනපනත් ගෙද්දී ගොවි ජනතාව පාරට බහැලා ඒවා පරාජය කරා. ඊට පස්සේ කම්කරුවන්ගේ EPF ETF මංකොල්ල කන්න අනපනත් ගෙද්දී කම්කරුවෝ ඒවා පාරට බහැලා පරාජය කරා. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න අනපනත් ගෙද්දී ශිෂ්‍යෝ පාරට බහැලා පරාජය කරා. ඒ විදිහට මේ ඒ පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණ ආපසු හැරවිය හැකි පාර්ලිමේන්තුවේ සමහර නියෝජිතයන් පවා යලි කැඳවිය හැකි මට්ටමේ බලයක් සහිත විකල්ප ව්‍යුහයක් තමයි අපේ යෝජනාව තියෙන්නේ. මම කෙටියෙන් කිව්වේ මේක මීට වඩා විස්තීර්ණ කරන්න තිබ්බනම් හොඳයි. හොඳයි පෙට්ටුගාමි සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ සහෝදරයා තමයි මේ කාර්යබහුල අවස්ථාවේදී පැයකටත් වඩා අපිත් එක්ක කතා කරන්න අපි සම්බන්ධ කරගත්තේ. සාම්ප්‍රදායික දේශපාලන නායකයෙකුට එහා ගිහිල්ලා කරුණු කාරණා ඉතාමත්ම මැනවින් අපේ ආදරණීය අසන්නන්ටත් ඒ වගේම මටත් පැහැදිලි කරලා දීම පිළිබඳව අතිශයින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි මා විශ්වාස කරනවා බොහෝ දෙනෙක් Taman දරාගෙන සිටපු මත ඔබගේ මේ සාකච්ඡාවෙන් පස්සේ වෙනස් කරගන්න ඇතේ කියලා.
ඉතින් ඔබටත් ඒ වගේම ඔබේ කණ්ඩායමටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ආයමත් තතාවක් පුබුදු ජයගොඩ සහෝදරයා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ රාත්‍රිය අපිත් එක්ක එකතු වෙලා අපේ ආදරණීය අසන්නන් දැනුවත් කිරීම සම්බන්ධයෙන්. මෙවැනිම ඊ타ත්ම වැදගත් සංවාදයකින් අපි ආයමත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමු දෙනවා අයිබෝන් කියලා. බොහොම ස්තුතියි. මැත්‍රී වෙලාව රෑ 11 විනාඩි 54යි. සමගිනියන්ටත් තවත් විනාඩි 6ක පමණ කාලයක් තිබෙනවා. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහෝදරයත් එක්ක තමයි ඒ ඉතාමත්ම හරවත් සාකච්ඡාව ගෙනාවේ. අපි ගීතයකට සවන් දෙමු. ඊට පස්සේ ආයෙත් තතාවක් කාරණා කීපයක් තිබෙනවා කතා කරන්නට. බිමට වැටුණු පරණැලකට ගහ කොළ වැල තැවෙනවාද බඹරු රංගන විට මල් මත රිදෙනවාද කවුද දන්නේ මේ කරමට සෙනෙහස හිත යට ඇති